බුද්ධං 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 වන්දේ ධම්මං 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 වන්දේ සංඝං 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 වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ බුදු සරණ වේවා සදහම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුන් සරණින් ජයම වේවා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස අත්තේ භික්ඛවේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤයං අත්තේ භික්ඛවේ ධම්මා අභිඤ්ඤා පාතම්බං අත්තේ භික්ඛවේ ධම්මා අභිඤ්ඤා භාවේ තම්බං අත්තේ භික්ඛවේ ධම්මා අභිඤ්ඤා සච්චිකා තම්බාති ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන විහාරවාසී ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි අද දින පින්තුන් බලාපොරොත්තු වන්නේ ඇරිසෝනා බෞද්ධ විහාරස්ථානයේහි සතිපතා සිදු කෙරෙන ධර්ම දේශනාමය භාවනාමය වැඩසටහනට සහභාගී වෙලා ඔබේ දහම් දැනුම ආධ්‍යාත්මික දියුණුව ඇති කරගන්නටයි මේ බලාපොරොත්තු වන්නේ. අද අප ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් තෝරාගත්තේ ත්‍රිපිටකයේහි අංගුත්තර නිකායෙහි 4 වෙනි නිපාතයේ එන අභිඤ්ඤා කියලා සූත්‍රය. තමන්ගේ නුවණින් අවබෝධ කරගත යුතු කරුණු 4ක් පිළිබඳවයි මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ. ඉතින් මේ සූත්‍රයෙන් අප ධර්ම ශ්‍රවණයට කලින් අප ටික වේලාවක් අපේ මේ විසිරලා තියෙන සිත එක අරමුණකට ගැනීම සඳහා අප භාවනාවක් පුහුණු කරමු. එලෙස පුහුණු කිරීම මම හිතන්නේ ඔබට වඩාත්ම පහසුවෙන් මේ ධර්මය අවබෝධ කරගන්නට උපකාරයක් වෙනවා. ඒ නිසා ඔබ ඉන්න ඉරියව්වෙම ඔබට පහසු විදියට වාඩි වෙලා ඒ සඳහා සූදානම් වෙන්න. ඉතින් පින්නතුන්ට පුළුවන් අය වීඩියෝ එක ඕන් කරගන්න. ඒක එතකොට අප දෙපිරිසටම පහසුවක් වෙනවා. ඔබේ පැත්තෙන් ඔබට ඒක කරදරයක් නැත්නම් ඔබ සක්‍රියව මේ සඳහා සහභාගී වීමක් වශයෙන් අපට සලකන්නට පුළුවන්. ඔබ වීඩියෝ එක ඕන් කරනවා නම් එතකොට අපට වඩාත් මේ කටයුත්ත සාර්ථකව කරගන්නට පුළුවන්කම තියෙනවා. ඔබට අපි ආශිර්වාද කරනවා. හොඳයි පින්නතුනි, ඔබ පහසු ඉරියව්වක පුටුවේ හිටියත් කමක් නැහැ. ඔබ ඒ භාවනාව සඳහා සූදානම් වෙන්න. අපේ හිත එක අරමුණකට අරගෙන අපේ හිතේ කුසලයේ දිනු කරගන්න අවස්ථාව. ඉතින් අපට ලැබෙච්ච මේ සම්බුද්ධෝත්පාද කාලයේහි බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කරන්න පුළුවන් උපරිම දේ තමයි සචිත්ත පරියෝදපණං කියපු විදිහට හිත පිරිසුදු කර ගැනීම.
ඒ නිසා එවැනි තත්වයක් මත අපට අපේ හිත එක අරමුණකට තබා ගන්න පුළුවන් අවස්ථාව අපේ ජීවිතයේහි වඩාත්ම අප සතුටින් ඉන්න අවස්ථාවක් වෙනවා. ඉතින් ඒ සඳහා අප ටික වේලාවක් කාලය කැප කරමු. ඔබේ ශරීරය ඍජුව තියාගෙන සැහැල්ලුවෙන් ශරීරය තියාගන්න. දැන් දෙක ලං කරගන්න. ඔබේ අත් දෙක ලං කරගෙන වම් අත උඩින් දකුණු අත තියාගන්න. ඔබේ උකුල උඩින් අත් දෙක තියාගත්තොත් වඩාම හොඳයි. ඒක පහසුයි ඔබට. ටික වේලාවක් ඉන්න නිසා උකුල උඩින් ඔබේ අත් දෙක තියාගන්න. වම් අත උඩින් දකුණු අත තියාගෙන ශරීරය හොඳට රිලැක්ස් කරගන්න. හොඳට හුස්මක් ගන්න ඉහළට. අරගෙන ටික වේලාවක් හුස්ම තියාගෙන ඉඳලා හිමෙන් සැරේ හුස්ම පහළට හෙලන්න. ශරීරය හොඳට සැහැල්ලු කරගන්න. දැන් ඔබ ඉන්න ඉරියව්ව ගැන මොහොතක් සිහිපත් කරන්න. ඔබේ දෙපා සිට හිස දක්වා ඉන්න ඉරියව්ව ගැන. Please be aware of your body posture that you are sitting here, from your legs to head and from your head to legs. හොඳයි, දැන් ඔබේ සිහිය ඔබේ නාසය ආශ්‍රිතව තියාගන්න. වර්තමාන මොහොතේ හිත නාසය ආශ්‍රිතව තියාගන්න. Please keep your attention around the nose or upper lip in the present moment. Now we are going to practice loving kindness meditation, Metta Bhavana. May all beings at this home be well, happy and peaceful. May they attain the final bliss of liberation. May all beings in this city be well, happy and peaceful. May they attain the final bliss of liberation. May all beings in this county be well, happy and peaceful. May they attain the final bliss of liberation. May all beings in this state be well, happy and peaceful. May they attain the final bliss of liberation.
May all beings in this country be well, happy and peaceful. May they attain the final bliss of liberation. May all beings in this continent be well, happy and peaceful. May they attain the final bliss of liberation. May all beings in this planet, the earth, be well, happy and peaceful. May they attain the final bliss of liberation. May all beings in this solar system be well, happy and peaceful. May they attain the final bliss of liberation. May all beings in this galaxy, the Milky Way, be well, happy and peaceful. May they attain the final bliss of liberation. May all beings in this universe be well, happy and peaceful. May they attain the final bliss of liberation. I see it all over the world, like my family, like my children. I wish all of them be happy and peaceful. I am friendly with everyone in this world. I have no enemies. Everyone is friendly with me. May all beings be well, happy and peaceful. May they attain the final bliss of liberation. වෙත්වා සෞසත හැම කල් නිදොකේ පත්වා සැපතට සමගිව මුනිකේ වෙත්වා සෞසත හැම කල් නිදොකේ පත්වා සැපතට සමගිව මුනිකේ වෙත්වා සෞසත හැම කල් නිදොකේ පත්වා සැපතට සමගිව මුනිකේ
ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ අවසරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි අප මේ සෝදානම් වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට හුම්කන් දීමටයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් සද්ධර්මය අහන්නට පෙළඹෙන අවස්ථාව කන් දෙකෙන් අහන දේ මේ ලෝකයේ තියෙන උතුම්ම දේ අතුරින් ධර්මය තමයි වටිනාම දේ හැටියට ශ්‍රවණානුත්තරී හැටියට දේශනා කළේ. මේ සද්ධර්මය අප ශ්‍රවණය කරන්නට සසර බොහෝ කාලයක් පින්දහම් කළා තියෙනවා. ප්‍රාර්ථනාවල් කළා තියෙනවා. අන්නේ ප්‍රාර්ථනාවන් වල ඉෂ්ට විපාකේ හැටියට රිසල්ට් එක විදියටයි අපි මේ ඊටාම දුර්ලභ වාසනාවන්ත මනුසාත්ම භාවයක් ලැබුවේ. මනුසාත්ම භාවයක් ලැබුව විතරක් නෙවෙයි, ඒ මනුසාත්ම භාවය පරිපූර්ණ ජීවිතයක් වුණා. එස්කන්නාසාදී ඉන්ද්‍රිය විකලත්වයක් නොමැතිව, මන්ද බුද්ධික ආදී මානසික විකෘතිතාවයක් නොමැතිව, ඊටාම හොඳ මානසිකත්වයෙන් අංග සම්පූර්ණ මේ ලෝකෙ ඉපදෙන තරම් අප වාසනාවන්ත වුණා. එපමණක් නෙවෙයි. අපි මේ ඉපදිච්ච කාලය ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මයේ පවතින සමයකයි අපි ඉපදලා තියෙන්නේ. මෙන්න මේ හේතු සියල්ලක් මේකට ගැළපීච්ච අවස්ථාවට බුදුදහමේ කියනවා ක්ෂණ සම්පත්තිය කියලා. Very rare auspicious moment that we have received living in this human world. Kiccang saddhamma savanam. Listening to Dhamma is very rare. පින්නතුනි මෙන්න මේ දුර්ලභ අවස්ථාව ලැබපු අවස්ථාවේදී අප කුමක්ද කළ යුත්තේ කියන කාරණය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. ඒ තමයි අපි ඉහළම ලෙස ප්‍රඥාව ලබා ගන්නට ඕන, නුවණ ලබා ගන්නට ඕන. අනිත් පැත්තෙන් අපි අවිද්‍යාව දුරු වෙන විදියට කාලය ගත කරන්නට ඕන. එක පැත්තකින් අවිද්‍යාව දුරු කරන ගමන් අනිත් පැත්තෙන් ප්‍රඥාව දිනු වෙන විදියට අපි කටයුතු කරන්නට ඕන. ඉතින් මේ කරුණු දෙකම සිද්ධ වන්නේ අපි කොයිතරම් දුරට ධර්ම ශ්‍රවණය කළාද කියන කාරණය මත. ඉතින් මේ පින්නතුන් හුඟක් ඉගෙන කියාගත්තු අය, බොහොම ඉහළ ස්ථානවල රැකියා කරන, අධ්‍යාපනයෙන් බොහොම ඉහළට ගිහිපු අය. ඔබ නොයෙක් විදියේ විද්‍යාවන් ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම භූගෝලය ආදී නොයෙක් ශාස්ත්‍රයන් ඔබ ඉගෙනගෙන තියෙනවා. විවිධ භාෂාවන් අධ්‍යයනය කළා තියෙනවා. මේ අතරිනුත් අපට ලෝකය ගැන කිසියම් අවබෝධයක් ලැබෙනවා. නමුත් පින්තුනි මේ ලැබෙන අවබෝධය පරිපූර්ණ අවබෝධයක් නෙවෙයි. මේ ලැබෙන අවබෝධය පරිපූර්ණ අවබෝධයක් නම් අප දුකෙන් නිදහස් වෙන්නට ඕන. සාමාන්‍ය දුකෙන් විතරක් නෙවෙයි, ලෙඩ දුක් වලින් විතරක් නෙවෙයි. අපි ඊටාම ආදරය කරන කෙනෙක් අපෙන් වියෝ වෙනකොට, අපි කැමති දෙයක් ඒ විදිහට නොපවතිනකොට, ඒ වන දුක සංවේගය දුරු කරන්නට මේ දැනුම අපට හේතු වෙන්නට ඕන. නමුත් පින්තුනි ඒක තරම් ප්‍රමාණවත් දෙයක් නෙවෙයි. මෙන්න මේ தත්ත්වය මතයි අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට සමීප වෙන්නට ඕන. අනිත් කාරණේ තමයි අද අප යම්කිසි සතුටක් සැනසීමක් කියලා දෙයක් කරනවා නම් ඒ කරන දේ අවසානයේදී බලන්න අපට එහි ස්වභාවය මොකද්ද කියලා. අපි ඇතැමට ලොකු අධ්‍යාපනයක් ලැබලා රැකියාවක් ලබාගෙන තියෙනවා. ඒ රැකියාව අපට හැමදාම කරන්න පුළුවන් කමක් නැහැ. කවදා හරි දවසක අපි විශ්‍රාම යනවා. ඔබ ඊටාම ආදරෙන් ඇතිදෙඩ කරන දරුවෝ ටික බලන්න. ඒ දරුවෝ ටික හැමදාම ඔබේ ළඟ නැහැ. ඒ දරුවන්ගෙන් කවදා හරි ඔබට නිදහස් වෙන්නට වෙනවා. ඔබට කියලා හදලා තියෙන ගේ බලන්න නිවස. ඇතැමට තට්ටු ගානක් ඉහළ නිවසක් වෙන්න පුළුවන්. ඇතැමට ඔබ ටිකෙන් ටික වයසට යනකොට ඔබට ඒ තට්ටු වල ඉහළ තට්ටු වලට නැග ගන්න බැරි වෙනවා. ඒ වගේම ඔබේ රූප සම්පත්තිය බලන්න. අපි තරුණ කාලේ තාම ලස්සනට හිටියා. නමුත් ටිකෙන් ටික ශරීරය වෙනස් වෙන හැටි බලන්න. ඒ වගේම අපේ ටිකෙන් ටික වයසට ගිහින් අපි බියපත් වෙන හැටි බලන්න. අවසානයේදී අපට අත්ව නිවරණම ගැන ඔබ දැකලා ඇති. වැඩිහිටි නිවාසයකට ගියාම බලන්න. ඔබ වගේම ජීවිතේ ජය ගන්න උත්සාහ කරපු අය, ඉහළම රැකිරක්ෂා කරපු අය, දරුවන්ට හුඟක් උගන්වපු අය බලන්න අද ඒ අය ඉන්න තත්ත්වය. ඒ බොහෝ දෙනෙක් බලාගත්තුවත බලාගෙන ඉන්නවා. ඒ වයසට යන ජීවිතේ වටිනාකම අඩු වෙනවා ඒ කට්ටියගේ. නමුත් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ වයසට යන්න වටිනාකම වැඩි වෙන ජීවිතයක් ලබා ගන්න විදිය. බියපත් වෙන්න ජීවිතයේ සතුට වැඩි වෙන ක්‍රමයයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අන්නේ ධර්මය අපි මනවින් ශ්‍රවණය කළොත් වෙනතුනි
අපි තමයි ලෝකේ වාසනාවන්තම වටපත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ මිනිස්සු මහලු වෙන මිනිස්සු ජරාවටපත් වෙන අය ඒ ජරා භාවයෙන් නිදහස් වීම සඳහා කරන්නේ මොනවද? ඒ වගේම වියපත් වෙන මහලු වෙන දි รา වටපත් වෙන දේවල්ම ළඟා කරගන්නවා කියලා. ලෙඩවීමෙන් නිදහස් වෙන්න කියලා අපි කරන්නේ මොකද්ද? ඒ ලෙඩ වෙන දේවල් ටිකක්ම ළඟා කර ගැනීම කියලා. මරණයෙන් නිදහස් වෙන්න කියලා අපි මොකද්ද කරන්නේ? මරණයටපත් වෙන දේවල් පුද්ගලයන් ටිකක්ම සමීප කර ගැනීම කියලා. මේක තමයි සාමාන්‍ය ලෝකයේ ස්වභාවය. මේ වගේන් අපට එක පිට වෙන් වෙන්න පුළුවන් කමක් නැහැ. මේවට අපි යුතුයකම් කරන ගමන් බුදුදහමෙන් අපට මඟ පෙන්වන්නේ මේ බාහිර දේවල් පිළිබඳව තියෙන විශ්වාසයට වඩා ඉහළ තැනක අපේ ආධ්‍යාත්මික දියුණුව තබන්නටයි. මේ ආධ්‍යාත්මික දියුණුව තබන්නටයි පිනොතින් අද ලෝකේ හැම දිනෙකම උත්සාහ කරන්නේ. මේක එක ආගමකට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි. අද ලෝකේ මනෝවෛද්‍යවරුන්, මනෝවෛද්‍ය විශේෂඥවරු, කවුන්සලර්ස්ලා මේ හැම දිනෙකම එකට එකතු වෙලා උත්සාහ කරනවා මිනිස්යාගේ අවසාන බලාපොරොත්තුව මොකද්ද කියලා. ඕන කාරණා කිහිපයක් ඉස්මතු කරනවා. ඒ මොනවද? එකක් තමයි self realization කියන එක. ආත්ම අවබෝධය කියන එක. මම තමන් කියන්නේ කවුද කියලා තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒ වගේම self actualization ආත්ම සාක්ෂාත්කරණය. ජීවිතේ ලබන්න පුළුවන් ඉහළම ගෝල් එක මොකක්ද කියලා උත්සාහ කරනවා. ඒ වගේම self fulfillment ඕන උත්සාහ කරනවා ආත්ම පූර්ණය. අවසානයේ පරිපූර්ණත්වය මොකක්ද කියලා තේරුම් ගන්න උත්සාහ කරනවා. ලෝකයේ කිසිදු ආගම් ભેදයක් නොමැතිව අද මනෝවෛද්‍යවරුන් ඇතුළු දාර්ශනිකයන් හැම දිනෙකම එකට සාමූහික උත්සාහ කරන්නේ මෙන්න මේ තුනට විසඳුම් ලබා ගන්නට. self realization, self actualization, self fulfillment. මේ තුන තමයි අද ලෝකයේ මනස ගැන අධ්‍යයනය කරන අයගේ ඉහළම ඉලක්ක බවට පත් වෙලා තියෙන්නේ. පින්නතුනේ අපේ බෞද්ධයන් වශයෙන් හුඟක් වාසනාවන්තයි. බෞද්ධයන් නොවුනත් යම්කිසි කෙනෙක් බුදුදහම අධ්‍යයනය කරන්නට, අහන්නට, කියවන්නට අවස්ථාව තියෙනවා නම් අපට ඉක්මනටම තේරුම් ගන්න පුළුවන් මේ තත්ත්වෙන්ටපත් වෙන්නේ කොහොමද කියලා. self realization ආත්ම අවබෝධය කියන්නේ මොකද්ද? බොහෝ දෙනෙක් හිතන් හිටියේ බාහිර දේවල් අධ්‍යයනය කර මේ පෘථුවිය, galaxies, universe එක අධ්‍යයනය කර බාහිරට යන එකේ ජීවිත අවබෝධය කියලා එක. නමුත් බුදුහාමුදුරේ දේශනා කළේ ඉමස්මින් යේව බ්‍යාමමත්තේ කලේබරේ සසඤ්ඤේම් හි ලෝකංච පඤ්ඤපේමි ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධගාමිනී පටිපදන්ති කියලා. මේ බඹයක් පමණ වූ සංඥා සහිත වූ සිත සහිත වූ මේ කය මතම මුළු ලෝකයක් බුදුහාමුදුර පනවල තියෙනවා. චතුරාර්ය සත්‍යම පනවල තියෙන්නේ මේ ජීවිතය සම්බන්ධයෙන්. අනේ නිසා තමන් අවබෝධ කරගත්තොත් තමන්ගේ ජීවිතේට ඇත්තටම මොකද්ද වන්නේ? තමන්ගේ සිත කය දෙකේ ස්වභාවය මොකද්ද කියලා අවබෝධ කරගත්තොත්, ඒ අවබෝධ කරගත්තු පමණට යා ඔහු ආත්ම සාක්ෂාත් කරන්නටපත් වෙනවා. self actualization එකටපත් වෙනවා. කුමක්ද එහෙනම් මං කරන්නට ඕන? මගේ ජීවිතයේ ස්වභාවය මේකයි, වෙනස් වෙන ස්වභාවයක්. මේ සිතට නිතර රාග, ද්වේෂ, මෝහ ආදී එනවා. එහෙනම් මම ඉක්මනට මේ තුනෙන් දුර වෙන්න ඕන කියලා. මෙන්න මේක තමයි ඔහුගේ ඉලක්කය බවට පත් වෙන්නේ. සිතට කිසිදු කෙලෙසක්, ක්ලේශයක්, අකුසලයක් ඇති නොවන විදියට හිත පවත්වා ගන්න එක ඔහුගේ ඉහළම බලාපොරොත්තු බවට පත් වෙන්නේ. මෙහෙම අපි හිත සංවර කරගත්තොත්, පිරිසුදු කරගත්තොත්, බාහිර කිසිදු දෙයකින් අපට දුකක් දෙන්නට පුළුවන් කමක් නැහැ. අපි දුකෙන් නිදහස් වෙච්ච අය බවට පත් වෙනවා. බාහිර ද්‍රව්‍ය වෙනස් වීමෙන් තියා අපේ ළඟම ඥාතීන්ගේ වෙනස් වීමකින්, වියෝ වීමකින් තියා වැඩි දෙයක් තබා තමන්ගේ ශරීරය වෙනස් වෙද්දී, මහලු වෙද්දී, ලෙඩ වෙද්දී, මරණයටපත් වෙද්දී ඒ සියලු දුක් වලින් නිදහස් වෙන මාර්ගය බුදුහාමුදුර අපට දේශනා කළේ. ඊළඟට self fulfillment. ජීවිතේ පරිපූර්ණත්වය කියලා කියන්නේ මොකද්ද? බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ ජීවිතේ පරිපූර්ණත්වයේ තියෙන අනාගතය කියලා. අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා තමයි බොහෝ දෙනෙක් ප්‍රාර්ථනා කරන්නේ. පින්තුනේ දවස කවදාවත් ළඟා වෙන්නේ නැහැ. බුදුහාමුදුර දේශනා කරන්නේ අපේ ජීවිතේ වටිනාම මොහොත අදත් මෙන්න මේ ගත වෙන මොහොතයි වටිනාම මොහොත. මේ මොහොතේ අපට යථාලාභ සන්තුෂ්ටියෙන් ඉන්න පුළුවන් නම්, සන්තුෂ්ටි පරමං ධනං කියපු විදිහට නියම ආත්ම තෘප්තියෙන් වාසය කරන්න පුළුවන් නම්, සතුටෙන් වාසය කරන්න පුළුවන් නම්, මේක තමයි ජීවිතයේ පරිපූර්ණත්වය බවට පත් වෙන්නේ.
මේ සඳහා අපි උපරිම ලෙස මේ වර්තමාන මොහොත තුළ සිත තබා ගන්නට අවශ්‍ය වෙනවා. සතිය සහ සම්පජාඤ්ඤය නැත්නම් සතිපට්ඨානය මයින්ඩ්ෆුල්නස් එක තමයි මේ self fulfillment එකට තියෙන ඉහළම භාවිතයේ විදියට නැත්නම් පුහුණු කිරීම විදියට බුදුහාමුදුරෝ දේශනා කළේ. ඉතින් මෙවැනි කාරණා මත අප බුදුදහම ඉගෙන ගන්නවායි කියලා කියන්නේ වඩාත්ම අපේ බුද්ධිය අවදි කරන ධර්මයක් බවට පත් වෙනවා. ඉතින් එහෙම කියනකොට ඔබට හිතේ ඇත්තටම අද අපි අවබෝධයෙන් ප්‍රඥාවෙන් බුද්ධියෙන් නෙවෙයි ජීවත් වෙන්නේ කියලා. අදත් අපිට කිසියම් විදි අවබෝධයක් තියෙනවා පින්නතුණිය. නමුත් ඒ අවබෝධය පරිපූර්ණ අවබෝධයක් නෙවෙයි. ඇතැම් විට ඔබට හිතෙන ඔබ සසර ගැන දන්නවා, මරණයෙන් පස්සේ නැවත ඉපදීමක් තියෙනවා කියලා ඔබ දන්නවා කියලා හිතන් ඇති. නමුත් ඒ කර්මය පුනර්භව විශ්වාස කළත් ඒක සියසින් දැකගත්තත් ඒත් අපේ අවබෝධය පරිපූර්ණ අවබෝධයක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර අය හිටියා මරණයෙන් පස්සේ ජීවිතයක් ඒගොල්ලන් විශ්වාස කළා. මරණයෙන් පස්සේ නැවත ඉපදෙන ආකාරය වොන් චතුප්පාත ඥාන ආදී ඥානෙන් උපදවාගෙන දැකගත්තු අය. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වලට ගිහිපු අය හිටියා. දහවල් කාලේ මනුස්ස ලෝකේ කෑම අනුභව කළා. සවස් කාලේ දිවා විහරණය කරන්න බ්‍රහ්ම ලෝකේ ගියපු අසිත කාල දේවල වැනි බ්‍රාහ්මණයන් එදා සමාජෙ හිටියා. නමුත් ඔවුන් ඒ මට්ටමටපත් වෙලා හිටියත් ඔවුන් සම්පූර්ණයෙන්ම ප්‍රඥාව ලැබුව අය බවටපත් උනේ නැහැ. දුකෙන් නිදහස් වෙච්ච අය බවටපත් උනේ නැහැ. අන්න ඒ නිසායි එවැනි සමයක එවැනි ලෝකයකට තමයි බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ වටිනා ධමයක් ලෝකෙට අනාවරණය කළ දුන්නේ. ඉතින් පින්නොතින් අන්නේ ධම තේරුම් ගන්නට අප මේ උත්සාහ කරන්නේ. ඉතින් මේ සූත්‍රයෙන් කරුණු 4ක් බුදුරජාණන් වහන්සේ දක්වනවා. අභිඥා සූත්‍රයෙන් අභිඥා කියලා කියන්නේ අවබෝධය කියන එක, ඉහළම අවබෝධය කියන එක. සුප්‍රාමණ්ඩේ නොලෙජ් කියන එක. බුදුහාමුදුරුවෝ මුලින්ම සඳහන් කරනවා අත්ති භික්ඛවේ ධම්මා අභිඥා පරිඤ්ඤය. තමන්ගේ නුවණින් අවබෝධ කරගන්න දෙයක් තියෙනවා. අවබෝධ කරගත යුතු දෙයක් තියෙනවා. දෙවෙනි එක තමයි අත්ති භික්ඛවේ ධම්මා අභිඥා පහතබ්බා. අවබෝධයෙන් ප්‍රඥාවෙන් නුවණින් ප්‍රහීන කරන්න ඕන දෙයක් තියෙනවා. අත්ති භික්ඛවේ ධම්මා අභිඥා භාවේතබ්බා. නුවණින් භාවිත කරන්න ඕන දෙයක් තියෙනවා. ඊළඟට අත්ති භික්ඛවේ ධම්මා අභිඥා සච්චිකාතබ්බා. ප්‍රඥාවෙන් නුවණින් නැත්තම් විශිෂ්ටම ඥාණයෙන් සාක්ෂාත් කළ යුතු ධමයක් තියෙනවා කියලා දේශනා කළා. මෙන්න මේකේ කාරණා 4. මොනවද 4? There is something that should be realized by the supramundane knowledge. දෙයක් තියෙනවා අපි අපේ විශිෂ්ටම ඥාණයෙන් අවබෝධ කරගත යුතු දෙයක් තියෙනවා. ඒ වගේම අපට නුවණින් ප්‍රහීන කරන්න යුතු දෙයක් තියෙනවා. There is something that should be overcome by our supramundane knowledge. ඊළඟට කියනවා ප්‍රඥාවෙන් භාවිත කරන්න ඕන දෙයක් තියෙනවා. තමන්ගේ විශිෂ්ටම නුවණින් වඩන්නට ඕන දෙයක් තියෙනවා. There is something that should be practiced by the supramundane knowledge. ඊළඟට කියනවා නුවණින් සාක්ෂාත් කරන්න ඕන දෙයක් තියෙනවා. There is something that should be realized by the supramundane knowledge. නුවණින් ප්‍රඥාවෙන් සාක්ෂාත් කරන්න ඕන දෙයක් තියෙනවා. පින්නොතින් මෙන්න මෙතන ඉඳලා අපට ටිකෙන් ටික අපේ නුවණ වැඩි වෙන ආකාරය බුදුහාමුදුරෝ දේශනා කරනවා. පින්නොතින් අපේ නුවණ තමයි ප්‍රඥාව තමයි වටිනාම දේ. බුදුහාමුදුරෝ දේශනා කරනවා පඤ්ඤා නරාණං රතනං. මනුෂ්‍යයාට තියෙන උතුම්ම රත්නය මැනික ප්‍රඥාව කියලා. ඒ වගේම දේශනා කරනවා පඤ්ඤාය පරිසුජ්ජති. ඒ ප්‍රඥාවෙන් තමයි පිරිසුදු භාවය ලබා දෙන්නේ. අපදාන සෝභිනී පඤ්ඤා. ප්‍රඥාවෙන් තමයි ජීවිතේ ලස්සන වෙන්නේ. අලංකාර වෙන්නේ. මෙන්න මේ වගේ බුදුදහම තුළ නිතරම ප්‍රඥාව වගේ කළා තියෙනවා. ප්‍රඥාවට යොදාගත්තු පරයය වචන සිනොනිම්ස් ගානක් බුදුදහම තුළ තියෙනවා. චක්කෝ කියනවා, ඥානං කියනවා, විද්‍යා කියලා කියනවා, සම්මාදිට්ඨිය කියලා කියනවා, ඒ වගේම පඤ්ඤා කියලා කියනවා. මේ වගේ නොයෙක් වචන වලින් බුදුදහම තුළ මේ ප්‍රඥාව නුවණ කියන එක විස්ඩම් කියන එක විස්තර කරලා තියෙනවා. එතකොට මේ නුවණ කියන එක අපට උපතින් යම්කිසි ප්‍රමාණයක් ලැබෙනවා. සසර වඩපු ගුණ දහම් වලට අනුව අපට යම්කිසි විදියක ප්‍රඥාවක් අපි උපතින්ම ලබලා තියෙනවා. මේ ප්‍රඥාව ලැබපු නිසායි අපට අද මේ දහම අහන්නට අවස්ථාව ලැබිලා තියෙන්නේ.
නමුත් මේ ප්‍රඥාව එපමණකින් සෑහීමකටපත් වෙන්න බෑ. තව අපි සුතමේ ඥාණයෙන් අසල තවත් දැනගන්නට ඕන එක. ඊළඟට සුතමේ ඥාණයෙන් විතරක් ප්‍රමාණවත් නෑ. අපි සමත විදර්ශනා භාවනා වඩමින් භාවනාමය ප්‍රඥා විදිහට දිනු කරගන්නට ඕන. එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ භාගතුන් වහන්සේ හැරුණකොට හිටිය ප්‍රඥාවන්තම කෙනා තමයි සරියුත් හාමුදුරුවෝ. මේ සරියුත් හාමුදුරුවෝ නැත්තම් උපදේශ පරිබ්‍රාජකයටවත් බැරි වුණා තමන්ගේම නුවණින් මේ යථාර්ථය මේ ප්‍රඥාව ඉහළ මට්ටමට ගන්නට. උන්වහන්සේට සිදු වුණා අස්සජි හාමුදුරන්ගෙන් බණ අහන්නට. මේ සුතමේ ඥානය කියන එක පින්නතුණි ඇක්ටිව් ලිස්නින් කියන එක ඉතාම අවශ්‍ය දෙයක්. මෙන්න මේ නිසා තමයි ධර්ම මාර්ගයේ තියෙන ප්‍රධානතම ලක්ෂණයක් විදියට ක්වොලිටියක් විදියට දක්වලා තියෙන සෝච කියන එක. ඇක්ටිව් ලිස්නින් කියන එක. This should be gently spoken. ධර්මයේ ළඟදී තාම සාවධානව අහුම්කම් දෙන්න වෙනවා අපට. මේ ගුණය නැත්තම් පින්නතුණි අපට මේ ධර්ම මාර්ගයේ ප්‍රයෝජන ගන්න පුළුවන් කමක් නැහැ. මේ නිසා ඔබ හුඟා සතුටටපත් වන ඔබට හුඟා දැනුගත්කම් තියන අය හුඟා ඉහළ විද්වතුන් ඇසුරු කරන අය එහෙත් ඔබ මේ ධර්මයේ ළඟදී තාම අනතිමානීව මේ සුවච ගුණය ඔබේ ළඟ තියෙනවා. මේක පින්නතුණි බොහොම සුවිශේෂ ගුණයක්. මේ සුවිශේෂී ගුණය යම්කිසි කෙනෙක්ගේ ළඟ තියෙනවා නම් ඒකෙන් කියන්නේ ඔහුට මේ ධර්ම මාර්ගයේ ඕනෑම දුරක් යන්න පුළුවන් කියන එකයි කියන්නේ. එහුම්කන් දීමෙන් හරියට ඔබ බුද්ධිමත්ව මේක අහන්නට ඕන අහන වෙලාවේ නිපක කියන ගුණය තියෙනට ඕන. අවධානය කියන එක තියෙනට ඕන. ඒ වගේම මේ ලබන දහම් අවබෝධය භාවනා කර කර තවත් මේක අපේ ජීවිතයට ප්‍රායෝගිකව අදාළ කරගන්නට, ඇප්ලයි කරගන්නට අපි උත්සාහ ගන්නටත් ඕනේ. එහෙම වුණොත් තමයි සැබෑ ලෙසම අපි ප්‍රඥාවෙන් දියුණුනා වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්ති භික්ඛවේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤය. මහණෙනි මේ ලෝකේ දෙයක් තියෙනවා තමන්ගේ නුවණින් පිරිසිදු දැනගන්න ඕන දෙයක් තියෙනවා. මේ ලෝකේ දෙයක් තියෙනවා සැබවින්ම තමන්ගේ නුවණින් තේරුම් ගන්න ගත යුතු දෙයක් තියෙනවා. ඒ මොකක්ද? ඒ තමයි අපේ ජීවිතයේ සැකස්ම නැත්තම් පංච උපාදානස්කන්ධා කියන එක. නැත්තම් පංචස්කන්ධ කියන එක අවබෝධ කරගන්නට ඕන. අපේ ජීවිතය කියන්නේ මොකක්ද කියන කාරණේ. අපේ ජීවිතය කියලා දැක්කහම අපට සරලව හිතෙන අපේ ශරීරයක් තියෙනවා, මනසක් තියෙනවා, මේ දෙක එකතුව කියලා. මේක ඊටාම සරල විග්‍රහයක්. තවත් ගැඹුරට ගියාට පස්සේ අපේ ජීවිතය සකස් වෙලා තියෙන කරුණු පහකින්. ඒ තමයි රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන එක. රූප කියන්නේ forms, වේදනා කියන්නේ feeling, සංඥා perception, සංඛාර mental formations and විඥාන consciousness. මෙන්න මේ පහේ එකතුව තමයි ජීවිතය කියලා කියන්නේ. එතකොට මේකෙත් අවස්ථා කීපයක් අපේ ජීවිතේ තියෙනවා. මෙන්න මේ ටික ඉතාම මනවින් අසා දැනගන්න. මේක තමයි වැදගත්ම කාරණය. මේක නිකන් තියෙන දෙයක් නෙවෙයි, හැම මොහොතම වෙනස් වෙමින් පවතින ශක්ති විශේෂයක් මේක. ඒතර රූපය කියලා අපි ඇසින් දැක්කට ඊට වඩා ගැඹුරු විග්‍රහයක් බුදුදහම තුළ රූපයට විස්තර වෙනවා. රූප 28ක් ගැන ධර්මයේ සඳහන් කරනවා. ඒ තමයි ඒකාතකින් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත රූප තියෙනවා. ඒ වගේ මේ සතර මහා භූත රූප ඇසුරු කරලා තියෙන මනසත් එක්ක යන තවත් රූප 24ක් තියෙනවා. භාව රූප කියලා ඉත්ති භාව රූප, පුරුෂ භාව රූප කියලා රූප දෙකක් තියෙනවා. ඒ වගේම ප්‍රසාද රූප කියලා චක්කු සෝත ගාන જીවහා කාය කියලා ප්‍රසාද රූප පහක් තියෙනවා. ඊට පස්සේ රූප ශබ්ද ගන්ධ රස කියලා ගෝචර රූප කියලා තව හතරක් තියෙනවා. ඊළඟට අදේවත්තු රූප, ජීවිතේන්ද්‍ර රූප, ආකාශ රූප, මේ වගේ තවත් රූප විග්‍රහය බුදුදහම තුල තියෙනවා. ඊළඟට විකාර රූප, වෙනස් වෙන ස්වභාවයන්, මෙන්න මේ වගේ ජරතා අනිත්‍යතා ආදී මෙන්න මේ රූපයන්හි අවස්ථා 28ක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. එතකොට මෙන්න මේ සියලුම දේවල් වල එකතුව තමයි අපේ ජීවිතය කියලා කියන්නේ කායික පැත්තෙන්. හැබැයි මේ හැම එකක්ම ඇසින් දකින්න පුළුවන් දේවල් නෙවෙයි. සමහර දේවල් මනසින් නුවණින් මනෝපරියාපන වශයෙන් දැනගත යුතු දේවල්. ඊළඟට ඒ ශරීරයත් එක්ක අපි ඉන්නකොට අපට වේදනාව ලැබෙනවා. ඇහැට රූපයක් පතිත වෙනකොට ඒ රූපය අරබයා චක්කු සම්පස්සජා වේදනා කියන විදිහට වේදනාව හට ගන්නවා. ඒක සැප වේදනාවක් වෙන්න පුළුවන්, දුක් වේදනාවක් වෙන්න පුළුවන්, උපේක්ෂා වේදනාවක් වෙන්න පුළුවන්. මේ වගේ චක්කු සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා, જીවහා සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා,
කාය සංපස්සජා වේදනා, මනෝ සංපස්සජා වේදනා කියලා වේදනා හයක් ගැන දක්වන ප්‍රධාන වශයෙන්. තවත් විග්‍රහයන් තියෙනවා. හැබැයි මේ වේදනා හයක් තිබ්බට එක විට එක වේදනාවක් තියෙන්නේ. ඒක ඊටාම ශනිකයි. ඒක හටගෙන එතනම නිරුද්ධ වෙනවා. ඊළඟට සංඥා හඳුනා ගැනීමක් තියෙනවා. ඇසින් රූපයක් දකිනකොට හඳුනා ගන්න රූප සංඥා තියෙනවා. ඊට පස්සේ කනෙන් හඳුනා ගන්න ශබ්ද සංඥා තියෙනවා. නාසයෙන් හඳුනා ගන්න ගන්ධ සංඥා තියෙනවා. දිවෙන් හඳුනා ගන්න රස සංඥා තියෙනවා. කයෙන් හඳුනා ගන්න පොට්ටබ්බ සංඥා තියෙනවා. ඊළඟට මනසින් හඳුනා ගන්න ධම්ම සංඥා තියෙනවා. මේ සංඥා කිසියම් විදියකින් අපේ ජීවිතේට කාර්යභාරයක් කරනවා. ඊළඟට සංඛාර. සංඛාර කියන්නේ චේතනා. අර ඇස කන නාස ආදී ඉන්ද්‍රිය ආශ්‍රිත ඇතිවෙච්ච චේතනා හට ගන්නවා. රූප සංචේතනා, ශබ්ද සංචේතනා ආදී වශයෙන් චේතනාත් 6කට බෙදෙනවා. ඊළඟට විඥාන. විඥාන කියලා කිව්වහම චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන ආදී වශයෙන් විඥානෙත් කොටස් 6ක් දක්වනවා. එතකොට මෙන්න මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මෙන්න මේ පහ තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. හැබැයි පින්නතුනි එක දෙයක් තියෙනවා. මේ පහ අපට සැබෑ ලෝකයේදී යම් කිසි දෙයක් ඉදිරියට ගෙනල්ලා බන්දේසියක් උඩ ගෙනල්ලා තියලා පෙන්වන්න බෑ මේක. මේක සම්පූර්ණයෙන්ම මනසින් නුවණින් සුතමේ ඥාණයෙන් දැනගත යුතු දෙයක්. හැබැයි මේක දැන නොගෙන කවදාවත් අපට දුකෙන් නිදහස් වෙන්නත් පුළුවන් කමක් නැහැ. මේක අපි මුලින් සුතමේ ඥාණයෙන් ධර්මයේ අසා දැනගෙන අපි මුලින් තේරුම් ගන්නට ඕන. ඊළඟට මේක Tamanටම ප්‍රායෝගිකව පුහුණු කරනකොට භාවනා වශයෙන් මේක තේරුම් ගන්නට පුළුවන්. එතකොට පින්නතුනි අපි ඇසට රූපයක් දකින අවස්ථාවේදී මුලින්ම අපි රූපයක් දකිනකොට ඇස කිව්වහම මේ හුදෙක් භෞතික ඇස විතරක් නෙවෙයි, මේ භෞතික ඇස ඇසුරු කරලා තියෙන පෙනීමේ ශක්තිය, the ability of seeing. ඒ පෙනීමේ ශක්තිය ඒ මොහොතට රූපයක් තියෙනකොට රූපය, අවධානය, විඥානය, ස්පර්ශය මේ වගේ කාරණා ගානක එකතුවකින් අපට ඇහැට රූපයක් පේනවා. මේ රූපයක් පේන මුල් අවස්ථාවට සලකන්නේ විපාක මට්ටමේ අවස්ථාවක් කියලා. කියන්නේ අපි ඊට කලින් තිමිච්ච මානසික ස්වභාවයට විපාක වශයෙන් තමයි මේ මොහොතේ අපි යමක් දිහා බලනකොට ඇසට රූපයක් පතිත වෙනකොට අපට අවබෝධයක් ලැබෙනවා. හැබැයි මේ මුල් අවස්ථාව ඊටාම ඉක්මනින් හටගෙන නිරුද්ධ වෙනවා. දැන් ඇසට රූපයක් දකිනකොට අපි හිතන්නේ දැන් මේ පේන රූපේ ඇත්තටම හැට දකින්න කියලා. නමුත් පින්නතුනේ සැබවින්ම ගත්තොතින් වෙන්නේ අපි දැන් මේ මොහොතේ ඔබ රූපයක් දිහා බලාගෙන ඉනවා නම් ඔබ ඒක තේරුම් ගන්නකොට තේරුම් ගන්න ඇත්තටම චක්කු විඥානය නෙවෙයි. ඒ තේරුම් ගන්නේ මනෝ විඥානය. චක්කු විඥානය කියලා සැබෑ ලෙසම කියන්නේ අර ඇස, රූපය ආදී එකතු වෙලා චක්කු විඥාන විදියට මුලින්ම ඇති වෙන අත්දැකීම. ඒ අත්දැකීමට කියන්නේ උපේක්ෂා සාගතය කියලා. ඒක සැපක්වත් දුකක්වත් නෙවෙයි. ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක විපාක මාත්‍රයක් විතරයි. එතකොට අන්නේ අවස්ථාව ඊටාම ඉක්මනින් හටගෙන එතනම නිරුද්ධ වෙනවා. මේ අවස්ථාවේදී ඇස, රූපය, චක්කු විඥානය, චක්කු සම්පස්සය, චක්කු සම්පස්සජා වේදනා, රූප සංඥා, රූප සංචේතන ආදී මේ හටගන්න මුල් ස්කන්ධ පංචකය සහ ඊට අදාළ වූ සිත මේ කරුණු ටික පින්නතුනි ඒ මොහොතේ හටගෙන එතනම ඉක්මනින්ම නිරුද්ධ වෙලා යනවා. අපට ඒ මුල් අත්දැකීමේදී සම්පූර්ණ අවබෝධයක් ඒකට ලැබෙන්නේ නැහැ. ඒ මුලින් විපාක මට්ටමේ අවස්ථාවේදී ඒ ඇසෙන් දකින රූපය ගැන සම්පූර්ණ අවබෝධයක් ලැබෙන්නේ නැහැ. ඒක ඒ අවස්ථාවේදී ඇසින් කරන්නේ වර්ණ රූපය ගැනීම විතරයි. ඊට අදාළ ප්‍රාථමික අවබෝධයක් විතරයි ලැබෙන්නේ. ඒකෙන් කිසි දෙයක් සම්පූර්ණ වශයෙන් හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. අපි සාමාන්‍යයෙන් චක්කු විඥාණයෙන් හඳුනාගත්ත කියලා කියන්නේ. නමුත් ධර්මයේ ඊටාම පැහැදිලිව දැක්වෙනවා න පංචහි විඥානේහි කේනච ධම්මා පටිවිජානාති අඤ්ඤත්‍ර අබිනිපාත මත්තා කියලා. මේ චක්කු විඥානය ආදී අර මුලින් ලැබෙන ස්කන්ධ පංචකයේ මුල් විපාක මට්ටම අවස්ථාවේදී කිසිම දෙයක් පිළිබඳව සම්පූර්ණ අවබෝධයක්, පරිපූර්ණ අවබෝධයක් ලැබෙන්නේ නැහැ. ඒ අවස්ථාවේදී ප්‍රාථමික අවබෝධයක් විතරයි ලැබෙන්නේ. ඒක ලැබිලා එතනම නිරුද්ධ වෙනවා. ඒ අවස්ථාවේ හිතත් ඒ කටයුත්ත සඳහාම වැය වෙලා යනවා. ඒකයි 아무තෙන් හඳුනා ගන්න බෑ එතෙන්දී.
එතකොට අපි හඳුනාගන්නේ නම් කොයි අවස්ථාවේදීද? හඳුනාගන්නේ අර ඇස, රූපය, චක්කු විඥානය, චක්කු සම්පස්සය මේ ටික ඔක්කොම ඇතුණාට පස්සේ හටගන්නා වූ මනෝ ධාතුව. ඒකිනුත් පස්සේ ඇතිවන මනෝ විඥාන ධාතුව කියලා අවස්ථාවක් තියෙනවා. මේ අවස්ථා සියල්ලක්ම සලකන විපාක මට්ටම මේ සියල්ලක්ම පියවරෙන් පියවර හටගෙන නිරුද්ධ වුණාට පස්සේ අපි මේක හඳුනා ගන්න ක්‍රම දෙකක් තියෙනවා. මේ යථා ස්වභාවය අපි තේරුම් නොගෙන හිටියොත් මේ දකපු රූපයේ බාහිර තියෙනවා කියලා හිතලා නැවත අපි බාහිරට යොමු වෙනවා. බාහිරට යොමු වුණොත් අපි හිතන් ඉන්නේ දැන් මේ මොහොතේ තියෙන රූපේ මා දකින්න කියලා. එහෙම දැක්ක ගමම මොකද වෙන්නේ? ඒ අවිද්‍යාව අපේ ළඟ තිබුණු පමණට සම්පූර්ණ පටිච්චසමුප්පාදයම නිර්මාණය වෙනවා. මොනවද? අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලආයතනං, සලආයතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදානං, උපාදාන පත්‍ය භවෝ, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණං ශෝක පරිදේව. පින්නතින අපේ ජීවිතේ වැඩිපුරම ගත කළේ මේ ස්වභාවයෙන්. හැබැයි අතර ඉඳගෙන අවිද්‍යාවෙන් හිටියත් අපිට පුණ්‍යාවි සංකාර කරන්න පුළුවන්. දන් දෙන්න පුළුවන්, සිල් රකින්න පුළුවන්, මෛත්‍රී භාවනා කරන්න පුළුවන්, සුගතිගාමී වෙන්නත් පුළුවන්. ඒකට බාධාවක් නැහැ. නමුත් අපි අවිද්‍යාවෙන් ඉන්නේ. අවිද්‍යා පත්‍ය සංඛාරා, පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනෙන්ජාවි සංඛාර කියන මේ ත්‍රිවිධ සංඛාරම සිද්ධ කරන්නේ අපි අවිද්‍යාවෙන්. සුගතිගාමී වෙන්නත් පුළුවන් පුඤ්ඤාවි සංඛාර කළා. ඒ වුණත් පින්නතුනේ තවත් අපි භවය තුල ඉන්නේ. අපිට ජරා මරණ ස්පර්ශ කරන්න සිද්ධ වෙනවා. එතකොට අපි අවිද්‍යා සාගතව යමක් දැස බලනකොටම මොකද්ද වෙන්නේ? සම්පූර්ණම අපේ සිත, කය කියන මේ සම්පූර්ණ සිස්ටම් එක මීට අනුව සකස් වෙනවා. බාහිර රූපයක් ඇතේ කියලා බාහිරට ඇස දැල්ලා බලනවත් එක්කම ඒ පිළිමදව හට ගන්නා වූ ඇලීම හෝ ගැටීම කියන එක වළක්වන්න බෑ. අපේ තියෙන අවිද්‍යාවේ ප්‍රමාණයට, තෘෂ්ණාවේ ප්‍රමාණයට ඒ පිළිබඳව ඇලීම හරි ගැටීම හරි හට ගන්නවා. මේක තමයි ස්වභාවය. එතකොට අර අතීත කර්ම විපාක විදියට එක ස්කන්ධ පංචකයක් හට ගන්නවා. එතනත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහක් තියෙනවා. ඒක නමුත් ඒක නියුට්‍රල්. That is neither painful nor pleasant or happy. That is neutral. අන්නේ මුල් එක්ස්පීරියන්ස් එක නියුට්‍රල්, උපේක්ෂා සහගතයි. ඒක හරියට දැන නොගත්තොත් මොකද්ද වෙන්නේ? අපි අවිද්‍යාවෙන් බාහිරට නැඹුරු වෙලා ඊට පස්සෙත් අර වගේම රූප වේදනා සංඥා සංකාර කියන පහක් හට ගන්නවා. ඒකට කියන්නේ පංච උපාදාන ස්කන්ධය කියලා. ඒකටත් අර නම් ටිකම තමයි කියන්නේ. රූප වේදනාදී වචන ටික කියනවා. නමුත් තියෙන තැන අනුව වෙනස්. අන්න ඒ දෙවණියට අවිද්‍යාවෙන් හටගන්න ලක්ෂණ ටික තමයි පරිසම්පාදයේහි වේදනා සංඥා සංඛාර කියලා ඒ පද වලින් කියන්නේ අර නව කර්ම විදියට අවිද්‍යාවෙන් හදා ගන්නා වූ ස්කන්ධ පංචකයේ නැත්තම් පංච උපාදාන ස්කන්ධය. එතකොට ඊළඟට තවත් ලක්ෂණයක් යනවා. මොකද්ද? මෙන්න මේ தත්වය ගැන හරියට නුවණින් හිටියොත් ඒ තැනැත්තා බාහිර රූපයක් දකිනකොටම මොකද්ද වෙන්නේ? බාහිර රූපය දකිනකොටම තේරුම් ගන්නවා මේ දකින්නේ නිරුද්ධ වෙච්ච රූපයක් මන ආයතනින් කියලා. එතකොටත් ඔහුගේ ළඟ ස්කන්ධ ටිකක් හට ගන්නවා. වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ එතෙන්දිත් හට ගන්නවා. හැබැයි ඒ ස්කන්ධයේ සංඛාර අර පුඤ්ඤාභි ආනෙන්ජාභි සංඛාර මට්ටමට යන්නේ නැහැ. අපුඤ්ඤාභි සංඛාර මට්ටමට යන්නේ නැහැ. ඒ සංඛාර වලට කියන්නේ පයෝගාභි සංඛාර කියලා. ඊට කියන්නේ අත්ති බික්ඛවේ කම්මං අකන්න සුඛං අකන්න සුඛ විපාකං කම්මක්ඛය සංවතිතී කියන්නේ මේකයි. මෙන්න මේ ප්‍රඥාවෙන් හටගන්න සංස්කාර වලට කියන්නේ ඒව කළුත් නෙවෙයි සුදුත් නෙවෙයි. ඒව කර්මක්ෂය කිරීම සඳහා හේතු වන ස්වභාවයන් විදියටයි සංස්කාර විදියටයි සැලකන්නේ. එතකොට පින්නතුනි මෙන්න මෙතෙන්ට තමයි මේ අභිඥා සූත්‍රයේ සම්පූර්ණයෙන්ම අවධානය යොමු කරලා තියෙන ફોකස් කරලා තියෙන්නේ මෙන්න මේ යථාර්ථය අවබෝධ කර ගැනීම. මොකද්ද? අපේ ජීවිතයේ සිද්ධ වන කාර්යය තේරුම් ගන්න එක. එතකොට මුලින්ම ස්කන්ධ පංචකයක් හට ගන්නවා. ඒක උපේක්ෂා සහගතයි. ඒකෙන් කරන්නේ ප්‍රයිමරි එක්ස්පීරියන්ස් එකක් විතරයි දෙන්නේ. සම්පූර්ණම ක්ලියර් අන්ඩර්ස්ටෑන්ඩින් එකක් නෙවෙයි. ඒ පිළිබඳව අපට අවධානය එන්නේ දෙවෙනි පියවරේදී. ඒක නිරුද්ධ වුණාට පස්සේ මනසින් ගන්නකොට අර නිරුද්ධ වෙච්ච දේ ගැන
අපේ අවිද්‍යාවේ පමණට තේරුම් ගන්න විදියට තමයි දෙවෙනි එක්ස්පීරියන්ස් එක එන්නේ. එතකොට අර මුල් අත්දැකීම එතනම හටගෙන නිරුද්ධ වෙලා යනවා. එතෙන්දී අනිත්‍ය කියලා කියන්නේ මොකද්ද? අහෝත්වා සම්බුතං හොත්වා නබවිසති. කලින් නොතිබී හටගත්තා එතන ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. එතකොට මෙන්න මේ නිරුද්ධ වෙච්ච බව දන්නේ නැති නිසා මොකද්ද වෙන්නේ? අපි මේක ඇති දෙයක් හැටියට නැවත බාහිරට යොමු වෙලා බලනවා. ඊට පස්සේ නැවත අපේ ශරීරය යනුව වෙනස් වෙනවා. අපි නිතරම හිතන්නේ බාහිර දෙයක් තියෙයි කියලා හිතන් ඉන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්ති භික්ඛවේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤය කියලා කියන්නේ මෙන්න මේ සිස්ටම් එක දැනගන්න ස්වභාවය. මේක තමයි බුද්දිස් এডুকেෂන් එක. මේක තමයි බුද්දිස් ග්‍රේඩ් පොයින්ට් ඇවරේජ් එක. සම්පූර්ණ බෞද්ධ අධ්‍යාපනය කියන්නේ මෙතෙන්ට. අපි සාමාන්‍යයෙන් හිතන් ඉන්නවා පන්සිල් පද පහ ඉගෙන ගන්න එක, පන්සිල් රැකීම, ආරෂ්ඨික මාර්ගයේ කාරණා ටික ඉගෙන ගන්න එක, සූවිසිපත්තියේ කරුණ ටික කටපාඩම් කරන එක, කර්මය ඉගෙන ගන්න එක, නැවත ඉපදෙනවා කියන එක දැනගන්න එක, මේ වගේ දේවල් බුද්දිස් এডুকেෂන් කියලා. ඒවත් කිසියම් විදියක ධර්මය තුළ විස්තර කරනවා. නමුත් හැබැයි ලෙසම අපි ධර්මයේ දන්නවා කියන්නේ මෙන්න මේ කරුණ තුනේ වෙනස දැනගන්න එක. මොකද්ද? එකක් තමයි අර මුල්ම අත්දැකීම, ස්කන්ධ පංචකයේ මුල්ම අවස්ථාව. ඒකට ප්‍රകൃතියෙන් පිරිසිදු මානසිකත්වයක් කියලා කියන්නේ. ඊටම පැහැදිලිව පරිසම්බිදා මාර්ගයේ චර්යානානත් ඥානෙ විස්තර කරනකොට විඥාන චර්යා වෙහි විස්තර කරනවා පකති පරිසුද්ධ මිදං කියලා වචනයක්. මෙන්න මේ අවස්ථාව ප්‍රകൃතියෙන්ම පිරිසිදුයි කියලා. ඒ මනස එතෙන්ද තමයි හිත පිරිසුදුයි ප්‍රභාස්වරය කියලා කියන්නේ මෙන්න මේ ස්කන්ධ පංචකයේ විපාක මට්ටමේ තියෙන මුල් අවස්ථාවේ සිතයි පිරිසුදුයි කියලා කියන්නේ. හැබැයි ඒක දිගටම එකට පවත්වා ගන්න පුළුවන් කමක් නැහැ. ඒක විපාක මාත්‍රයක් විතරයි. ඒක ශනිකව හටගෙන එතනම නිරුද්ධ වෙනවා. ඊට පස්සේ තමයි තීරණය වෙන්නේ මොකද්ද? අපේ දැනුම සහ සිහිය නුවණ කරුණ වල එකතු වෙලෙස ඊළඟට අපි කොතෙන්ද යන්නේ? අපේ සත්පුරු ශාස්ත්‍රයෙන්, කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් මේක අසා දැනගෙන තිබුණොත් දැනගෙන තියෙනව විතරක් නෙවෙයි. මොකද්ද වෙන්නේ? දැනුම විතරක්මදී මොකද්ද තියෙන්න ඕන? සිහිය තියෙන්න ඕන. ඒ මොහොතේ on the spotම ඉන්න ඕන. එවලෙම සිහියෙන් හිටියොත් තමයි මෙතන දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. නැත්තම් අපි ශනික අවිද්‍යාවට ගොදුරු වෙලා අපි බාහිර රූපය තුල බැස ගන්නවා. එතකොට මෙන්න මෙතනින් එක පැත්තකින් අවිද්‍යාව පැත්තට ගියොත් අවිද්‍යාව මිශ්‍ර වෙලා ඒ විඥාන නාම රූප ආදී සියල්ලක්ම ඒ අවිද්‍යාවේ ස්වභාවය අනුව යනවා. අපේ ප්‍රඥාවෙන් හිටියොත් මොකද වෙන්නේ? සිහියෙන් හිටියොත් මොකද වෙන්නේ? අපි රූපයක් දකිනකොටම දකිනවා මේ පේන රූපේ පසුබිම තියෙන කොහෙද අතීතේ නිරුද්ධ වෙච්ච රූපයක් මේ පේන්නේ. මේ අවස්ථාවේ ඔබේ හැට රූපයක් පේනවා නම් ඒ පේන රූපයත් නිරුද්ධ වෙලා මුලින් දැකපු ඇසත් නිරුද්ධ වෙලා චක්කු විඥානයත් නිරුද්ධ වෙලා චක්කු සංපස්සයත් නිරුද්ධ වෙලා චක්කු සංපස්සයත් නිරුද්ධ වෙච්ච තැන මුල් විපාක මට්ටමේ එක්ස්පීරියන්ස් එක නිරුද්ධ වෙච්ච තැනක මේ මොහොතේ දකින්නේ මන ආයතනෙන් ධර්මාලම්බනයක් විදියට මනෝ විඥාණයෙන් දකින්නවා කියන එක දකිනවා. දැක ගම මොකද වෙන්නේ? අවිජ්ජායත්වේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කියලා අර පටිසම්පාදයේ තියෙන ගමන් මඟ සම්පූර්ණම අනිත් පැත්තට හැරවෙනවා. අවිජ්ජායත්වේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කියලා මෙන්න මේ පටිසෝතගාමි විදියට උඩුගම් බලා අපි මේ ධහම තුල ගමන් කරනවා. පටිසම්පාදයට සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට ගමන් කරනවා සංසාර චක්‍රේ නිමාටපත් කරනවා. පින්නොතුනි මෙන්න මේක තේරෙනකොට අත්ති භික්ඛවේ ධම්මා අභිඤ්ඤා පහතබ්බා කියලා කාරණයකට එනවා. තමන් තේරුම් ගන්න ඕන තමන්ගේ නුවණින් ප්‍රහීන කරන්න ඕන මොකද්ද කියන එක ඊළඟට තේරුම් ගන්නවා. අර ස්කන්ධ පංචකයේ පිරිසිදු දැනගනකොට මොකද වෙන්නේ? දැනගත්තු ගමම තමන් දන්නවනේ ඉක්මනටම මේ අවිද්‍යාව සහ භව තණ්හාව. අවිද්‍යාව කියන්නේ මෙන්න මේ නොදැනීම, misunderstanding, ignorance, delusion කියන එක හැකිතාක් ඉක්මනින් ඕවර්කම් කරන්න ඕන. අවිද්‍යාව කියන එක දන්නවා, භව තණ්හාව, භවයට තියෙන ආසාව දුරු කරන්න ඕන කියලා දන්නවා. මොකද්ද භව තණ්හාව කියලා කියන්නේ? භව තණ්හාව කියලා කියන්නේ මේ අපේ ඇහැට ඉස්සරහට පේන මේ ලෝකය. දැන් ඔබට ලෝකයක් නිර්මාණය වෙලානේ තියෙන්නේ.
ගෙදර අම්මා ඉන්නවා, ගෑරේජ් එකේ වාහනේ තියෙනවා, ඔෆිස් එක තියෙනවා, දරුවෝ ටික ඉන්නවා, බැංකු පොතේ සල්ලි ටික තියෙනවා, කාමරේ ඇඳුම් ටික තියෙනවා, ඇඳ පුටු මේස ආදිය තියෙනවා. මේ ඔක්කොම තියාගෙනනේ අපි ඉන්නේ නේ. පින්නතුනේ මේව සම්මුති ලෝකයේ අනුව තියෙනවා තමයි. නමුත් කවදාවත් පින්නතුනේ අපට රූපයට ළඟා වෙන්න බෑ. ඔබ විශ්වාස කරනවද? අපි මේ ශරීරයක් දරාගෙන හිටියත් පින්නතුනේ කවදාකවත් අපට රූපයට ළඟා වෙන්න පුළුවන් කමක් නැහැ. ඔබ දන්නවා අහල ඇති ඇතැම්මිට අර අස්ස කරත්වල අස්සියන් බැඳලා අස්සියගේ කට ඉස්සරහා කැරට්ටලයක් බඳිනවා කියලා. කැරට්ටලයක් එල්ලනවා. අඟල් 5ක් 6ක් ඉස්සරහට තියලා කැරට්ටලයක් එල්ලනවා. අස්සිය අර කැරට්ටලේ කන දුවනවා. අස්සියට පුරන්ද ළඟා වෙන්නේ එකට. අස්සිය වේගෙන් දුවනවා, හැමදාම දුවනවා, කවදාවත් කැරට්ටලේ නම් කන්න බෑ. පින්නතුණිය ඔබත් අපත් තේරුම් ගත යුතු දේ තමයි අපට කවදාවත් රූපයට ළඟා වෙන්න බෑ පින්නතුණිය. ඒකෙන් කියන්නේ ඇසෙන් රූප බලන්න බෑ කියන එක නෙවෙයි කියන්නේ. ඇසෙන් රූප බලන්න පුළුවන්, කනෙන් ශබ්ද අහන්න. ඒ මුල් එක්ස්පීරියන්ස් එක එනවා. ඇහැට වර්ණ රූපය ගන්නවා, කනට ශබ්ද රූපය ගන්නවා, නාසයට ගන්ධය, දිවට රසය, කයට ස්පර්ශය. මේ ටිකේ මුල් අත්දැකීමේ ඒ ආයතන වලට ලැබෙනවා. හැබැයි ලැබුණට ඒ මොහොතේදී විඥාණයෙන් ඒක කවදාවත් තේරුම් ගන්න බෑ. ඒ මුල් අත්දැකීම තේරුම් ගන්න, ඒ මුල් එක නිරුද්ධ වුණාට පස්සේ මනසින් තමයි තේරුම් ගන්න. මනසින් තේරුම් ගන්නකොට පින්නතුනේ මොකද්ද ලක්ෂණය? ඇත්තටම අපේ ලෝකේ රූපේ නෑ පින්නතුනේ. බුදුහාමුදුරේ දේශනා කරනවා අපිට මේ චක්කු විඥානය ආදී මේ පංච විඥාණයෙන් පින්නතුනේ අපට කිසිම දෙයක් කරන්න බෑ කියලා. අඩු ගානේ අපට ඇවිදින්නවත් බෑ, කෑමක් කන්න බෑ, නිදියන්නවත් බෑ. කුසල කුසලයක් කරන්නත් බෑ මේ පංච විඥානේ. අපි සම්පූර්ණ මේ දේ කරන්නේ මොනකින්ද? කරන්නේ මනෝ විඥානේ. මනෝ විඥාණයෙන් කරන විතරක් නෙවෙයි, මනෝ විඥාණයෙන් කරනකොට අර රූපය නිරුද්ධ වෙලා තියෙන්නේ. හැබැයි මේකෙදි පිනුතුන් රූපයක් නැහැ කියන්නේ මෙතන හුඟා පරිස්සම් වෙන්න ඕන. රූපයක් නැහැ හැමදේම මනසේ කියලා ගත්තොත් මොකද්ද වෙන්නේ? ඒක විඥානවාදයට යනවා. විඥානවාදී බුදුදහමෙන් බැහැර කරනවා. රූපයක් පනවනවා. රූපයක් ඇහැට ලක් වෙනවා. ඇහත් රූපයට අයිති. හැබැයි ඒක තේරුම් ගන්නකොට එතන නෙවෙයි ඉන්නේ. අපි ඒක නිරුද්ධ වෙච්ච ලෝකෙකයි අපි මේ මනසින් තේරුම් ගන්නෙ. ඒ තේරුම් ගන්න මනසත් අනිත්‍යයි කියලා දකින්නට ඕන. එතකොට පින්නොතින අපට ආකාර දෙකක් තියෙනවා. එකක් අර ස්කන්ධ පංචකේ හටගත්තට පස්සේ ඒ හටගත්තු එක හරියට දැක්කොත් අපි ඉක්මනටම අර අවිද්‍යාව හා භව තණ්හා දුරු කරන්න උත්සාහ කරනවා. ඒක දුරු කරන්න අපි මොකද්ද කරන්නේ? ඒක දුරු කරන්න අපට වඩන්න ඕන දේ ඊට පස්සේ මතක් වෙනවා. මොකද්ද ප්‍රැක්ටිස් කරන්න ඕනේ? ප්‍රැක්ටිස් කරන්න ඕනේ මොකද්ද? අත්ති භික්ඛවේ ධම්මා අභිඤ්ඤා භාවේ තබ්බා. නුවණින් වඩන්නට ඕන දෙයක් තියෙනවා, ප්‍රැක්ටිස් කරන්න ඕන දෙයක් තියෙනවා, භාවිත කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ මොකද්ද? සමතෝච විපස්සනාච. සමත විදර්ශනා දෙක වඩන්නට ඕන. සමතේ කියන්නේ මොකද්ද? සතියත් එක්ක කියන්නේ ඒක මේ කාය, වේදනා, චිත්ත, ධම්ම කියන මේ හතර තුල හිත එකඟ කරගන්නට ඕන. ඒක තමයි සමතේ කියලා කියන්නේ. අන්නේ හිත සමාධිමත් වුණාට පස්සේ සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානාති කියපු විදිහට ඊට පස්සේ විදර්ශනා කරන්නේ මොකටද? නුවණින් බලන්නේ මොකද්ද? නුවණින් බලන්නේ වර්තමානයේ හිත තියාගෙන කය වේදනාදී මේ දේවල් ගැන වර්තමානයේ හිත තියාගෙන නුවණින් බලන්නේ මොකද්ද? නුවණින් බලන්නේ දිත්තේ දිත්තමත්තං, සුතේ සුතමත්තං, මුතේ මුතමත්තං, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං. ඇහැට ඉදිරියට රූපයක් පේනකොටම බලන්නේ මොකද්ද? තමා වර්තමානයේ ඉන්නවා කියලා ප්‍රසන්ට් මොමන්ට් එකේ ඉඳගෙන, අව්‍යානස් එකේ ඉඳගෙන බලන්නේ මේ පේන රූපය කියන්නේ මෙතන තියෙන දේ නෙවෙයි. මීට මොහොතකට කලින් දැකපු රූපයයි මේ දකින්නේ කියලා අර මුල් ස්කන්ධ පංචකයේ සමුදය බලනවා. ඒ අතීතයට හිත යොමු කරනකොට අවධානයෙන් මොකද්ද වෙන්නේ? වර්තමානයේ ඉදිරියේ Tamanට පේන මේ නිරුද්ධ වෙච්ච රූපයක් මේ දකින්නේ කියලා ඉදිරියේ නිරුද්ධ වෙච්ච දෙයක් හැටියට, හිස් දෙයක් හැටියට ඉස්සරහා දකිනවා. මෙයා දුකෙන් නිදහස් වෙනවා.
පින්නතුනි මෙන්න මේ දුකෙන් නිදහස් වෙන්න තමයි මේ සමථ විදර්ශනා දෙක වඩන්නේ අපි. එතකොට අපට පුළුවන් අර ස්කන්ධ පංචකය හටගත්තට පස්සේ දැන් ඉන්න විදිහට අවිද්‍යාවෙන් ඉන්න පුළුවන්. දැන් ඉන්න විදිහට ඉස්සරහ රූප තියෙනවා බල බල කට්ටියත් එක සුවඳව පින්කම් එහෙම කරගෙන ඉන්න පුළුවන් ඕනනම් ගැටලුවක් නැහැ. දන් දීලා පින්කම් කළා ස්වාමීන් වහන්සේට උපස්ථාන කළා සත්පුරුෂ ජීවිතයක් ගත කරන්න පුළුවන් අම්මට තාත්තට සලකලා. හැබැයි අපි අවසාන මොහොතේ අපේ හිතේ රූපයක් නිර්මාණය වෙච්ච ගමන් මොකද්ද වෙන්නේ? ඒ රූපය බාහිර තියෙන දෙයක් කියලා දැනගෙන ඊට අනුරූප තැනක නැවත ප්‍රතිසන්දි ගන්නවා. ඊට අදාළව සැප දුක් ටික විඳින වෙනවා. එතකොට ඔබ ඒ පැත්තේ යන්න කැමති නම් පින් දහම් කරමින් ඒ පැත්තේ යන්නත් පුළුවන් ඕන. නැත්තම් ඔබ මේ මොහොතේම දුකෙන් නිදහස් වෙන කැමති නම් මොකද කරන්න ඕන? මෙන්න මේ යථාර්ථය පුළුවන් තරම් ඉගෙන ගන්නට ඕන. ඉගෙනගෙන මොකද කරන්න ඕන? සිල්වත්ව කායික වාචික සංවරය ඇති කරගෙන පුළුවන් තරම් දුරට හිත සමාධිමත් කරගෙන හැම මොහොතෙම මොකද්ද බලන්නේ? ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි, චක්කු සංපස්සය අනිත්‍යයි. කන අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි, සෝත විඥානය අනිත්‍යයි, සෝත සංපස්සය අනිත්‍යයි. නාසය අනිත්‍යයි, ගන්ධය අනිත්‍යයි, ගහන විඥානය අනිත්‍යයි, ගහන සංපස්සය අනිත්‍යයි. දිව අනිත්‍යයි, රසය අනිත්‍යයි, જીවහා විඥානය අනිත්‍යයි, જીවහා සංපස්සය අනිත්‍යයි. කය අනිත්‍යයි, පොට්ටබ්බය අනිත්‍යයි, කාය විඥානය අනිත්‍යයි, කාය සංපස්සය අනිත්‍යයි. සිත අනිත්‍යයි, ධර්මාලම්බන අනිත්‍යයි, මනෝ විඥානය අනිත්‍යයි, මනෝ සංපස්සය අනිත්‍යයි කියලා බලන්න. බලන්න මොකද්ද වෙන්නේ? ඔබ රැකියාවකට යන්න පුළුවන්, දරුවෙක් හදන්න පුළුවන්, කෑම කන්න පුළුවන්, වාහනය පදවන්න පුළුවන්. ඒ ටික ඔබ හොඳට සතුටින් කරනවා. කන්න ගමන් දන්නවා මේ මොකද්ද වෙන්නේ? මේ රූපේ නිරුද්ධ වෙච්ච ලෝකයක මේ මනසින් මේ ඩීල් කරන්න කියලා දන්නවා. මේ අවබෝධයත් එක්ක මොකද්ද වෙන්නේ? බාහිර ඇහැට පේන කිසිම රූපයක් ඔබේ ෆයිනල් ගෝල් එක කරගන්නේ නැහැ. අවසාන ඉලක්කය, අවසාන බලාපොරොත්තුව කරගන්නේ නැහැ. ඔබේ දරුවවත්, ඥාතිවරයවත්, ගෙදරවත්, වැඩි දෙයක් තියා ඔබේ කයවත්, ශරීරයවත් ඔබ අවසානයේ සැපත ලැබෙන කාරණේ විදියට ඔබ විශ්වාස කරන්නේ නැහැ. ඔබ මේ දෙක හිත පිහිටුවා ගත්තොත් මොකද්ද වෙන්නේ? ඒ දේ වෙනස් වෙනකොට, ලෙඩ වෙනකොට, මහලු වෙනකොට අනිවාර්යයෙන් මේ දුක් ටික විඳින්න වෙන්නේ. එහෙනම් මොකද කරන්නේ? ඉක්මනින්ම කරන්නේ මෙන්න මේ අවබෝධයට එනවා. දුකෙන් නිදහස් වෙන මෙච්චරයි තියෙන්නේ. මෙන්න මෙතෙන් තමයි සද්ධාති තථාගතස්ස බෝධින් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ අවබෝධය පිළිබඳව විශ්වාස කරනවා කියන මෙතෙන්ට. පින්නතුනි මෙන්න මේ අවබෝධය හරියට අපට ලැබෙනකොට හරියට මේක ශ්‍රවණය කළ තීරුම් ගන්නකොට සසර ජීවිතයේදීත් අපි මේ සඳහා ගුණධම් පුරුදු කළ තියෙනවා නම් අපේ ජීවිතේ චර්යාව වෙනස් වෙන මොහොතයි යන්නේ පින්නතුනි. අපේ ජීවිතේ සීලම කැපවීම මේ ධර්මය සඳහා කරන්න පුළුවන්. ඇයි අපි දන්නවා දුකෙන් නිදහස් වෙන මීට වඩා කිසිම දෙයක් කරන්න බෑ කියලා. දුකෙන් නිදහස් වෙන්න තියෙන එකම දේ මෙච්චරයි. කොච්චර දරුවන්ට උගන්වලා ඉහළ විශ්වවිද්‍යාලවල යවුවත් ඉහළම රැකියාවක් කළාත් ඔබේ ගෙදර බඩු මුට්ටු වලින් සල්ලි වලින් රත්තරන් වලින් පිරෙව්වත් ඔබේ ශරීරය අවුරුදු 1000ක් එක විදියට ශරීරය එක විදියට තියාගත්තා. කවදාවත් ඔබේ මනසෙන් දුක් ටිකෙන් නිදහස් වෙන්න බෑ කියන එක ඔබ දන්නවා. දැනගත්තු ගමම ඔබට අචල ශ්‍රද්ධාවක් ඇති වෙනවා. මහා හදවත උතුරායන ශ්‍රද්ධාවක් ඇති වෙනවා. බුදුහාඳුර කෙනෙක් පහළ වෙලා මේක නේද දේශනා කරේ කියලා. මෙතන තමයි පිනතුනේ සැබෑ ලෙසම ශ්‍රද්ධාව හටගන්නේ. මේ ශ්‍රද්ධාව හට ගන්නවත් එක්කම ඔබේ චර්යාවෙහි පුදුම විදිහේ වෙනසක් වෙනවා. ඔබ එතෙන් පටන් හැමදේම කරන්නේ මොකක් සඳහාද? හැමදේම කරන්නේ මෙන්න මේ ස්පිරිචුවල් ගෝල් එක හිතේ තියාගෙන. දැන් ඔබේ ගෝල් එක මොකද්ද? දැන් අපේ ගෝල් එක දරුවට උගන්වන එක. ඔබ රැකියාවෙන් මේ අවුරුදු ගාන යනකොට මෝගේජ් එක ගෙවලා ඉවර කරනවා. මෙච්චර සල්ලි ටිකක් ඉතුරු කරනවා. මෙච්චර ඥාතින් සලකවන කියන එක දැන් ඔබේ ෆයිනල් ගෝල් එක වෙන්නේ. නමුත් මේ තියෙන ගෝල්ස් වලට කිසිම වෙනසක් නොකර ඒව ඊටත් වඩා හොඳින් කරන ගමන් ඔබට ස්පිරිචුවල් ගෝල් එකක් මේ සියල්ලට වඩා ඉහළින් ඔබ තියාගන්නවා. මොකද්ද මේ ගෝල් එක? මොකද්ද මේ ඉලක්කය? ඒ තමයි
ඇහැට රූපයක් පේනකොට ඒ පේන රූපේ නිරුද්ධ වෙච්ච රූපයක් පිළිබඳව කියලා දකින අවබෝධය ලබා ගන්න මම මේක කරන්නේ කියලායි දරුවන්ට උගන්වන්නේ, රැකියාව කරන්නේ, ඥාතීන්ට උදව් උපකාර කරන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් යත්ත ආපෝච පඨවේච තේජෝ වායෝ නගාදති. යම් කිසි තැනක පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත රූප බැස නොගන්නව නම්, නැත්තම් රූපය තුළ හිත බැස නොගන්නව නම්, නැත්තම් යත්ත නාමංච රූපංච අශේෂං උපරොජ්ජති කියපු විදිහට නාම රූප දෙක නිර්වශේෂයෙන් නිරුද්ධ වෙනවා නම් තැනක්, අන්න ඒ ඉලක්කය තමයි අපේ ස්පිරිචුවල් ගෝල් එක. මේක තමයි අපි ඉහළින්ම අපේ තියාගන්න ආධ්‍යාත්මික ඉලක්කය බවට පත් වෙන්නේ. මේ ආධ්‍යාත්මික ඉලක්කය ඉන්නකොට පින්නොතින අපට කැපවීම කරන්න බැරි දෙයක් නැහැ. අපි දන්නවා අපේ ඉහළම සතුට තියෙන මේත් එක්ක ඊම් පල්ලෙයා කොයි දෙයකට අපේ හිත තියාගෙන හිටියත් ඒ දේ හැම දෙයක්ම දුකෙන් කෙලවර වෙන්නේ කියලා දන්නවා. සැපෙන් කෙලවර වෙන යම් කිසි බලාපොරොත්තුවක් තියෙනවා නම් මෙන්න මේ අර නාම රූප දෙකම නිරුද්ධ වෙච්ච ලෝකයේ තුල විතරයි සැපත තියෙන්නේ. අනිත් සියල්ලක්ම ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්න කියලා දකිනවා. පින්නතුනේ මේ අවබෝධයත් එක්ක අපට අපේ දැනට අපේ ජීවිතයේ තියෙන අඩුපාඩුකම් රැසක් අපි අතින් ගිලිහිලා යනවා. මේක පින්නතුනේ මේ අවබෝධයත් එක්කම වෙනවා. මෙතෙන්දී අපේ ජීවිතයේ ඇතිවන ගුණාංග ටික තමයි කරණීයමෙත සූත්‍රයේ දැක්වෙන්නේ. සක්කෝ උජෝච සෝජෝච සුවචෝ මුදු අනතිමානි සන්තුස්සකෝච සුබරෝච අප්පකිච්චෝච සල්ලහුකවුත්ති සන්තින්ද්‍රියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේ ස්වනනුකිද්දෝ. මෙන්න මේ ගුණාංග ටික පින්නතුනේ Tamanට පිළිහිටනවා. ඒ විතරක් නෙවෙයි අවසානයේදී නචකොද්දන් සමාචරයකින්චි යේන විඤ්ඤෝ පරිඋපවදියෝ. නුවණැති අය දොස් කියන එක පොඩි වරදක්වත් නොකරන තරමට තමයි ඊටාම සංවේදී වෙනවා. ඇයි පින්නතුනේ නොකර ඉන්නේ? අනිත්යට බයටද? නීතියට බයටද? තමා කැමති නෑ තමාගේ මේ ස්පිරිචුවල් ගෝල් එකට කිසිම දෙයකින් බාධාවක් කරගන්න. දැන් මේ සම්මා දිට්ඨියත් එක්ක සම්පූර්ණයෙන්ම තමන්ගේ දියුමග දැන් මේ කොහෙද යන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය යන්නේ. මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි අර වඩන්න තියෙන සමත විදර්ශනා දෙකෙහි විස්තරාත්මක විග්‍රහය. සම්මා දිට්ඨිය නකොට සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, වායාම, සති, සමාධි බලන්න පින්නතුනේ සම්පූර්ණව අපි හරියට දෙපැත්තේ වැට ගහලා ලස්සන ලයින් එකක ලේන් එකක යවනවා වගේ අපි මේ ආරෂ්ඨික මාර්ගයේ ඉදිරියට යවනවා. අපේ සම්මා සංකල්ප තියෙන්නේ කාටවත් අපට අමනාප වෙන්න බෑ කාත් එක්කවත්. කාටවත් වෛර කරන්න බෑ, හිංසා කරන්න බෑ. සම්මා වාචා කාටවත් ද්වේෂසහගතව බනින්න බෑ, කේලම් කියන්න බෑ, බොරු කියන්න බෑ අපට. සම්මා කම්මන්ත අපිට දැන් ප්‍රාණඝාත සොරකම් බලෙන්වත් කරන්න බෑ. අපිට සම්මා ආජීවය අපි කරන රැකියාව ඊටාම දැහැමි රැකියාවක් කරන්න පටන් ගන්නවා. දැන් කරන රැකියාව අධහැම නම් ඉක්මනින් ඒකෙන් වෙන් වෙලා හැකිතාක් ඉක්මනින් අඩුවැටුපක් ලැබුණත් ඊටාම දැහැමි රැකියාවකට තමයි මාරු වෙනවා. සම්මා වායාමයේ යහපත් උත්සාහය, සම්මා සතිය, යහපත් සතිය, සම්මා සමාධිය, යහපත් සමාධිය. සමාහිතෝ භික්ඛව යථා භූතං පජානාති. සම්මා සමාධියෙන් ඉන්නකොට මේ චතුරාර්ය සත්‍ය හොඳට තවත් ප්‍රකට වෙනවා. රසා දැනගත්තු එක. ඒකට කියනවා සම්මා ඥාන කියලා. මේ සම්මා ඥාණයෙන් ඉන්න තරමට සක්කාය දිට්ඨිය ආදී මේ ආශ්‍රව ධර්ම සංයෝජන ටිකෙන් ටික දුර වෙලා විමුක්තියටපත් වෙනවා. විමුක්ත පස්සේ විමුක්ත ඥානං හොති. මිදුණට පස්සේ මිදුණු පමණට තමා මිදුණා කියන එක අවබෝධයක් එනවා. තමාගේ දිව්‍ය මඟ සම්පූර්ණ වෙනස් වෙනවා. හරියට පින්නතුනේ අපේ පින තියෙනවා නම්, හරියට ධර්මය ඇහෙනවා නම්, විශේෂයෙන් ඔබ වගේ හුඟක් ඉගෙන කියාගත්තු අය, සත්පුරුෂය ඇසුරු කරන, සදාචාරවත් ජීවිත ගත කරන, මානව දහම් අගයන ඔබ වැනි අයට ඉක්මනට මේ දහමට එන්න පුළුවන්. ඔබේ ජීවිතයේ දැනටත් ගුණධම් රාශියක් තියෙනවා. අන්නේ ගුණධම් ටික නිසා අනිත්යට වඩා ඉක්මනින්ම ඔබට මේ දහම ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඔබ එහෙම වුණොත් ඊටාම වාසනාවන්ත කෙනෙක් බවට පත් වෙනවා. පින්නතුනේ මෙන්න මේ සඳහා අවසාන වශයෙන් වඩන්න ඕන කාරණාවලදී අපේ ස්පිරිචුවල් ස්කිල්ෆුල්නස් එක කියලා කියන්නේ මේ සමත විදර්ශනා දෙකට යොමු කරන කාලය. මේක තමයි පින්නතුනේ අපේ
IQ එක කියලා කියන්නේ. නැත්තම් ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියලා කියන්නේ. අපි සම්පූර්ණයෙන්ම මෙන්න මේ අවබෝධයෙන් කාලය ගත කිරීම. එතකොට මෙහෙම කාලය ගත කරන අපි දවසට වැඩිපුරම ඉන්නේ මෙන්න මේ දර්ශනයත් එක්ක ඉන්නේ. කවුරු හරි බැන්නොත් මොකද වෙන්නේ? තමා දන්නවා මේ ශබ්දය අහනකොට අර මුල් එක නිරුද්ධ වෙලා තමන්ගේ මනසට අනුවයි මේක ගන්න කියලා. දුක ගන්න තමන්ගේ පැත්තෙන් කියලා දන්නවා. බාහිර කාටවත් ඔබව කේන්ති ගස්සන්න බෑ. බාහිර රූපයක් වෙනස් කළ ඔබට දුකක් දෙන්නවත් වැඩි දෙයක් තියා සතුටක් දෙන්නවත් බෑ පින්නතුනි. සතුට ඔබට කැමති නම් සතුට විඳින්න පුළුවන් නැත්නම් උපේක්ෂාවෙන් ඉන්න පුළුවන්. මේකේ තියෙන විශේෂත්වය පින්නතුනි හිතන්න එපා මේ අවබෝධය ලබාගත්තු කෙනා උපේක්ෂාවෙන් විතරක් ඉන්නවා කියලා. ඕනනම් සතුටෙන් ඉන්නත් පුළුවන්. රහතන් වහන්සේලා ලස්සන දියලේ දිහා බලලා වර්ණනා කරලා තියෙනවා. ලස්සන ගාථා ගීත ලියලා තියෙනවා. ඉහෙත් උන්වහන්සේලා එක ප්‍රඥාවෙන් කරන්නේ. හැබැයි එහෙම මෙන්න උන්වහන්සේලා වර්තමානයේ තුල උපේක්ෂා සහගතවත් ඉන්නවා. පින්නතුනේ ඒක නෙවෙයි පුදුමය. අවශ්‍ය නම් මේ ලෙස සිත වසඟ කරගත්තු කෙනෙකුට ඕනෑම අවලස්සන රූපයක්, කැත රූපයක් දිහා බලලා පිළිකුල් දෙයක් බලලා නොපිළිකුල් කියලා හිතන්නත් පුළුවන්. ඒ වගේම ඕනම නොපිළිකුල් ලස්සන දෙයක් දිහා බලලා Taman කැමති නම් ඒක පිළිකුල් කියලා මෙනෙහි කරන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේ පිළිකුල් සහ නොපිළිකුල් කියන දෙකම දුරු කළා උපේක්ෂාවෙන් ඉන්න කැමති නම් එහෙම ඉන්නත් පුළුවන්. ලස්සන රූපයක් දකිනකොට ඒක අභ්‍යන්තරේ විනිවිද බලලා මේ කුණු ගොඩක් නේද අසුචි ගොඩක් නේද කියලා බලන්නත් පුළුවන්. වයසට ගිහපු කෙනෙක් දිහා බලලා ඕනනම් ලස්සන රූපයක් කියලා මෙනෙහි කරන්නත් පුළුවන්. ඕනනම් මේ දෙකම අතීතයේ නිරුද්ධ වෙච්ච දෙයක් කියලා බලලා උපේක්ෂාවෙන් ඉන්නත් පුළුවන්. පින්නුතුනි බලන්න අපේ හිත කොයිතරම් ඉහළට දිනු කරන්න බුදුහාඳුර අපට මාර්ගය දේශනා කළ තියෙද. ඇයි පින්නුතුනි අපි මෙච්චර ලස්සන දහමක් තියාගෙන අපි දකින අමිහිරි රූප ශබ්ද ආදී දුක්ඛේ නෑයි අපි. මෙච්චර වටිනා දහමකින් මේ දුකෙන් නිදහස් වෙන මාර්ගය අපට කියලා දීලා තියෙනවා. අන්නේ ධර්මයේ තුල ඒකාතකින් ස්කන්ධ පංචකේ තේරුම් ගන්නට ඕන. ඊළඟට ඒ ස්කන්ධ පංචකේ තේරුම් ගත්තට පස්සේ අවිද්‍යාව භව තණ්හා කියන දෙක දුරු කරන්නට ඕන. ඊළඟට විද්‍යා විමුක්තිය සාක්ෂාත් කර ගන්නට ඕන. මේ අවබෝධය සහ මිදීම කියන දෙක සාක්ෂාත් කර ගන්නට ඕන. ඒක සාක්ෂාත් කර ගන්න මාර්ගය ලෙස සඳහන් වන්නේ සමථ විදර්ශනා දෙක. සීලයක පිළිපදලා සීලේ පතිට්ඨය නරෝසපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් කියපු විදියට කායික වාචික සංවරයෙන් මේ දර්ශනයෙන් ඉඳගෙන හැකිතාක් හිත සමාධිමත් කර මොකද කරන්නේ? මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපානසති භාවනාදී මේ භාවනා කමඨහනක් උපයෝගී කරගෙන අපි නිතරම මේ ස්කන්ධ පංචකයේ සමුදය බලනවා. සාමාන්‍ය කෙනෙක් බාහිර ඉස්සරහා බලාගෙන ඉඳිදී අපි ආභ්‍යන්තරය බලන්නේ. මේකට තමයි ඉන්සයිට් මෙඩිටේෂන් විපස්සනා භාවනා කියලා කියන්නේ. පින්නතුනේ බුද්ධිමත් කෙනා ඉස්සරහා නෙවෙයි බලන්නේ ආභ්‍යන්තරය බලන්නේ. යමක බාහිර දේ නෙවෙයි බලන්නේ ඒකේ මූල හේතුවයි බලන්නේ. දැන් අපි මේකට කලිනුත් මම හිතන්නේ ඔබට බණ කියද්දී උදාහරණයකට කිව්වා ඔබ වාහනයක යනකොට පාරට බෝලයක් එහෙම ආවොතින් බෝලයක් ඔබ යන වාහනේ ඉස්සරහට ආවොතින් ඔබ මොකද කරන්නේ කියලානේ. ඔබ බෝලය දිහා බලන වගේම ඊට වඩා වැඩි අවධානයෙන් බලන්නේ මොකද්ද? බෝලය ආපු දිහා බලන්නේ. බෝලයක් ආවොතින් මොකද්ද කියන්නේ? ඊට පස්සේ ළමයෙකුත් දුවන් එනවා කියලා කියන්නේ. අන්නේ වගේ මේ ඉස්සරහා පේන දේ අර බෝලේ වගේ. මේ බෝලයට හේතු වෙච්ච අර පොඩි ළමයා කොහෙද ඉන්නේ? ඇතුලේ ඉන්නේ ස්කන්ධ පංචකයේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන අර නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකයේ පාදක කරගෙනයි මේ ඉස්සරහට පේන්නේ. මේ පේන රූපේ නෙවෙයි යථාර්ථය. මේ ඉස්සරහට පේන එකට නෙවෙයි අපි වරි වෙන්න ඕන. මොකද්ද? අර මේක හැදිච්ච හේතුව දැක්කොතින් ඉස්සරහා තියෙන රූපයට මොන වුණත් අපට ගැටලුවක් නැහැ. ඒ නිසා ඔබ මාර්ගයට එන බෝලේ බෝලේ ඔබේ වාහනේට හැප්පුණත් කමන්නේ. ඔබට බෝලයක් අරන් දෙන්න හරි පුළුවන්. හැබැයි ඔබ සැලකිලිමත් වෙන්න ඕන කවුරු ගැනද? මේ බෝලේ පිටුපස්සෙන් දුවගෙන එන කුඩා ළමයා ගැන ඔබ සැලකිලිමත් වෙන්නට ඕන. මෙන්න මේකයි ප්‍රඥාවෙන් ජීවත් වීම කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ. කතං ජීවෙන් ජීවිතමහුසෙට්ටං කියලා වරක් ප්‍රශ්නයක් අහනවා. පඤ්ඤා ජීවෙන් ජීවිතමහුසෙට්ටං කියලා බුදුහාමුදුරෝ සඳහන් කරන්නේ මේකයි. ප්‍රඥාවෙන් ගත කරන ජීවිතය උතුම් ජීවිතය වෙන්නේ කියලා. පින්නොතනේ ඔබ මේ දහම් පණිවිඩය අහනකොට ඔබට හරියට ශ්‍රද්ධාව පිහිටුවොත් මෙතෙන්දී
ඔබේ ජීවිතයේ ප්‍රධානතම ඉහළම ඉලක්කය බවට පත් කරගන්න මේ අවබෝධය. ඒ විතරක් නෙවෙයි ඔබ ළඟම ඥාතීන්ට මේ අවබෝධය දෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබේ දරුවෙක් ඇහුවතින් අනේ අම්මේ මම මහානුවට කමක් නැද්ද කියලා. ඔබ මේ අවබෝධය ලබා ගත්තොත් පින්නතුනි ඔබට එක දරුවෙක් නෙවෙයි දරුවෝ 10 දෙනෙක් හිටියත් ඒ 10 දෙනාම හරි මේ අවබෝධය ලබා ගැනීම සඳහා ඔබ යොමු කරනවා. ඇයි ඒකට හේතුව? මේ ධහමෙන් විතරයි දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. වෙන කුමන දෙයක් කරත් අපට දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. ඔබ රැකිරක්ෂා කරද්දී, ගෙදර කටයුතු කරද්දී මේ හැමදේම කරද්දී ප්‍රමුඛත්වය දෙන්න ඕන මොකටද? මෙන්න මේ අවබෝධය ලබා ගන්න. ඒ නිසා මෙන්න මේ ආධ්‍යාත්මික සිහිනය ළඟ තියාගෙන තමයි අපි හැම දෙයක්ම කරන්න ඕනේ. එහෙම කරොත් පින්නතුනි මේ කුසලයේ නිසාම අපට මේ ජීවිතයේ වශයෙන් අපට එන කරදර කම්කටොළු රැසකින් නිදහස් වෙන්නත් පුළුවන්. ලෙඩ දුක් ආදීන් බේරෙන්න පුළුවන්. ඒව හැදුනත් ඉක්මනින් ඒවගෙන් සුවපත් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඒ වගේන් අපිට ජීවිතය අනතුරක් වුණත් අපේ ජීවිතේ නිසරු ජීවිතයක් වෙන්නේ මේ බුද්ධෝත්පාද කාලයෙන් නිසිසේ ප්‍රයෝජන අරගෙන තමා net දෙක පියාගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මෙන්න මේ ධහමයි අද අප සාකච්ඡා කළේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ එන අභිඥා සූත්‍රය. බුදුහාම දේශනා කරන නුවණැති කෙනාට තම විශිෂ්ටම ඥාණයෙන් දැනගන්න ඕන නම් මොකද දැනගන්න තියෙන්නේ? දැනගන්න තියෙන මේ රූපාදී ස්කන්ධ පංචකය. ඒ නුවණැති කෙනා තමාගේ ඥාණයෙන් යමක් ප්‍රහීන කරන්න තියනවා නම් මොකද ප්‍රහීන කරන්න තියෙන්නේ? ඒ තමයි අවිද්‍යාව, භව, තණ්හා කියන කාරණා දෙක. නොදැනීම සහ භවයට තියෙන ආසාව. ඔහුට සාක්ෂාත් කරන්න තියනවා මොකද සාක්ෂාත් කරන්න තියෙන්නේ? ඒ තමයි විද්‍යාව විමුක්ති දෙක. මේ දැනුමත් සහ ඒ දැනුමෙන් ඇතිවන මිදීම අවිද්‍යාවෙන් නිදහස් වීම. මේ පුද්ගලයාට වඩන්න තියනවා වඩන්න තියෙන මොකද්ද? ඒ තමයි සමථ විදර්ශනා භාවනා දෙක. හිත සමාධිමත් කිරීමත් සමාධිමත් වෙච්ච හිතින් මේ විදර්ශනාව විපස්සනාව අනිත්‍ය අහුත්වා සම්බුතං හොත්වා නවවිසති කියපු විදිහට අර ස්කන්ධ පංචකය අස්මින් සති ඉදං හෝති මේ හේතු තියෙනකොට මේක තියෙනවා ඉමස්මින් අසති ඉදං හෝති ඉමස්මින් සති ඉදං හෝති මේ ඇති කල්හි මේක තියෙනවා ඉමස්මින් අසති ඉදං හෝති මේ නිරුද්ධ මේ නැති කල්හි මේ නැති වෙනවා ඉමස්ස උපාදාය ඉදං උප්පජ්ජති මේ හට ගැනීම මේක හට ගන්නවා ඉමස්ස නිරෝධාය ඉදං නිරුද්ධති මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වෙනවා කියන කාරණය. වෙනත් විදිහකින් කියනවා නම් යං කිංච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන්නේ මේකයි. සබ්බේ සංඛාරා අනිච්චා කියලා කියන්නේත් මේකයි. යේ ධම්මා හේතුප්පවා තේසං හේතුන් තථාගතෝ ආහ කියලා ගාථාවෙන් සඳහන් කරන්නේ මේ යථාර්ථයමයි. අවිජ්ජායත් වාසියස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියන්නේත් මේ නිරෝධයමයි. පින්තුනි මෙන්න මේ අවබෝධය අපේ ජීවිතයට ලබා ගත්තොත් අපේ ජීවිතය ඇතුළ අභ්‍යන්තරයේ මහා සැනසිරිදායක ජීවිතයක් බවට පත් වෙනවා. අපිට එදාට තමයි තේරෙන්නේ අපි ඔය අසරණ නෑ කියලා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. I go to the Buddha for refuge. I go to the Dhamma for refuge. I go to the Sangha for refuge කියන්නේ මෙන්න මෙතෙන්ට පින්නතුනේ. එදාට අපිට මුළු ලෝකයක් නැති වුණත් පිළිසරණක් තියෙන මේ අවබෝධය. මෙතන තමයි කියන්නේ අත්දීපා බික්කේ විහෙරත අත්සරණාන අඤ්ඤ සරණා කියලා. Dwell with yourself as an island with no other refuge. ධම්මදීපා බික්කේ විහෙරත ධම්ම සරණාන අඤ්ඤ සරණා. Dwell with the Dhamma with no other refuge. ධර්මයත් එක්ක ජීවත් වෙන කිසිම පිළිසරණක් අපිට නැහැ කියලා කියන්නේ මේක. ඉතින් මේ ධම්මගේ ඉදිරියට යන්නට අප උත්සාහ ගත්තොත් මේ අවබෝධය සමග අපේ ජීවිතේ පිනතුනේ එදාට තමයි සතුට වැඩි වෙන්නේ. ඒ ගත කරන ජීවිතයේ දිනෙන් දින සතුට වැඩි වෙනවා. දැන් අපි ගත කරන්නේ සතුට අඩු වෙන ජීවිතයක්. අපි හිතන් හිටියේ දරුවෝ ටික ඇතැම්මෙට කුඩා කාලේ ගත කළ ඉක්මනටම විශ්වවිද්‍යාලය යවුවොත් සතුට වැඩි වෙයි කියලා නේද? විශ්වවිද්‍යාලය ගියාට පස්සේ මොකක්ද උනේ? සතුට වැඩි වුණාද අඩු වුණාද? දැන් දරුවා වෙනද තරම්වත් දකින්නවත් නැහනේ. ඊට පස්සේ ඊතන සතුට වැඩි වෙන දරුවෝ විවාහ වුණාට පස්සේ කියලා. ඊට පස්සේ මාස ගානකටවත් දකින්න නැහැ. සතුට වැඩි වෙලාද? පින්නොතනේ අද අපි ගත කරන්නේ සතුට වැඩි වෙන ගමනක් නෙවෙයි සතුට අඩු වෙන පැත්තටම යන්නේ. අන්න ඒ ගමන වග සම්පූර්ණ වෙනස් කළා මේ ආධ්‍යාත්මික ඉලක්කයකට අපව ඔසවා තබන්නේ මගහසර විවර කළ දෙන්නේ ආරස්සිංහ මාර්ගයේ විවර කළ දෙන්නේ මෙන්න මේ දර්ශනය. පින්නොතනේ මේ ධහමට අපි හැකි ඉක්මනින් එන්නට ඕන. මේක තමයි අපේ ජීවිතවලට ලබා දෙන්න උපරිම වටිනාකම බවට පත් වෙන්නේ.
ඉතින් ඒ සඳහා ඔබට කටයුතු කරන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වතුන්ට අද මේ අපි කතා කරපු දේවල් වලින් අහන්නට අවශ්‍ය කරුණු එහෙම තියෙනවද? ආමුදුරනේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. දැන් හිතන්නකෝ දැන් පුතා ළඟට එනකොට ඒ රූපය ඒ වෙලාවෙම අනිත්‍ය වෙලා ඉතුරු නැතුවම නැති වෙනවා කියන එක අපි හිතුවට බෑ නේද? ඒක ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. කාරණා දෙකක් තියෙනවා. එකක් මුලින් මේ සිස්ටම් එක දැනගන්න ඕන. ඒකට තමයි සුතමේ ඥානය කියලා කියන්නේ. එතකොට ඒ සුතමේ ඥානය කියන එක නැවත නැවතත් හිතන්න ඕන. වැඩක් පලක් කරනකොට, ඇවිදිනකොට, රැකියාවට යනකොට හිතනොත් මෙන්න මේකයි වෙන්නේ කියලා. ඒකට කියන්නේ චින්තාමය ඥානය කියලා. ඒක දවසට හිතන වාරේ වැඩි කරන්න ඕන. ඒ කියන්නේ මේ මොහොතේ ඉන්නවා කියන එකද හාමුදුරුවනේ? ඔව් මේ මොහොතේ ඉඳගෙන මේ ප්‍රසන්න මොමන්ට් එකේ මයින්ඩ්ෆුල්නස් එකේ ඉඳගෙන මේ ක්‍රියාවලිය හිතන්න ඕන. මේකයි සිද්ධ වෙන්නේ කියලා. ඊළඟට ඒ චින්තාමය ප්‍රඥාව තවත් ගැඹුරට ගිහිල්ලා වාඩි වෙලා ඇස් දෙක පියාගෙන භාවනා කරන වෙලාවේදී හිත සමාධිමත් කර කර මුලින් අපි භාවනාවකින් මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපාන සතිය ආදී භාවනා කරනවා. කළා හිත සමාධිමත් වෙච්ච ගමම හිතන්නේ මොකද්ද? අර අපි මුලින් කිව්වාගේ ඇස, රූපේ, චක්කු විඤ්ඤාණයදී අනිත්‍යයි කියලා සිහි කරනවා. අන්න ඒ සිහි කිරීම තමයි අපි මේකට සූදානම් වෙන අවස්ථාව. ඒ සූදානම් වෙන එකේ රිසල්ට් එක ගන්න අවස්ථාව තමයි පුතා ළඟට එන අවස්ථාව. එතකොට අපිට මුලදී ස්පේස් එකක් තියෙනවා. ටිකක් වෙලා ගිහලා පරක්කුල තමයි හිතෙන්නේ මේක. ශනිකව හිතෙන්නේ නැහැ තැමෙට. නමුත් අකණ්ඩව මේ දහම තුළ ඉන්නකොට අපට අර දිත්තේ දිත්තමත්නම් කියලා ශනිකව දකින්නකොටම මේ අවබෝධයට එන මට්ටමට එනවා. මෙන්න මේක ටිකෙන් ටික රිසල්ට් එක වැඩි වෙන හැටි තමයි ඔබ තුමිය කියවුවොත් දැක ගන්න පුළුවන් මජ්ක්‍ධිම නිකායේ තියෙනවා ඉන්ද්‍රිය භාවනා කියලා සූත්‍රයක්. මජ්ක්‍ධිම නිකායේ අවසාන සූත්‍රය ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. මේක ස්ටෙප් ගානකින් කියනවා කොහොමද ටිකෙන් ටික මේ අවබෝධය ලබා දීලා ඉහළටම ගිහිල්ලා ඒ මොහොතේම හිත පිහිටවන මට්ටමට ටිකෙන් ටික දිනු වෙන ක්‍රමය සඳහන් වෙනවා. ප්‍රශ්න අහන්න තියෙනවද? ඔව් දිගටම ප්‍රැක්ටිස් එක තියෙනවා. කියන්නේ අපේ මේකේ රිසල්ට් එක තීරණය වෙන්නේ ඉගෙනගත්තු පමණට නෙවෙයි ඇත්තේම. එකාතකින් මේක මුලින්ම දැනගන්න ඕනේ මේක විෂන් ඉස් ෆස්ට්. සමාධිට්ඨි පුරේජවන් කියන්නේ මේ සිස්ටම් එක දැනගන්න ඕනේ ඉස්සෙල්ලා. දැනගෙන ප්‍රැක්ටිස් නොකර හිටියත් කමන්නේ නැහැ. දැනගත්තත් ලොකු දෙයක් ඒක. හැබැයි ඊළඟට පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරෝතින් ප්‍රැක්ටිස් කරන තරමට රිසල්ට් එක තියෙනවා. Vision is first, then mission. Vision without mission is useless. Mission without vision is blind. ඒ නිසා ඒකාතකින් විෂන් එක තියෙනවනේ. ඒකට කියනවා තමයි කියන්නේ සම්මාදිට්ඨි පුරේජවන් කියලා. මෙන්න මේකයි සිද්ධ වෙන්නේ කියන එක හොඳට දැනගන්න ඕන. දැනගෙන ඒක දවසට හැකි තාක් මේක සිහි කරන්න. කෑමක් උයනකොට බලන්න මේ කෑම උයනවා මම මේක අල්ලනකොට මේ කය ස්පර්ශය නිරුද්ධ වෙලා මම මේ මනසින් දැන් මේක හඳුනාගන්නේ. සුවඳක් එනකොට ඒ වගේ බලන්න. රත් වෙච්ච භාජනයක් අල්ලනකොට රත් වීම දැනෙනකොටත් හිතන්න මේ රත් වෙච්ච එක මුල් එක නිරුද්ධ වෙලයි මම මේ හිතින් හඳුනාගන්නේ. ෆෝන් එකේ රින්ස් යනකොට ඒත් හිතන්න. හැම දෙයකටම තමා දවසට කරන කියන දේවල් හිතන දේවල් වලින් වැඩිපුර ප්‍රමාණයකට මේක ඇප්ලයි කර පමණට තමයි රිසල්ට් එක පේන්නේ. හැබැයි එහෙම ගියා කියලා ඔබ බය වෙන්න එපා. ඔබ ඇතැම්මට හිතේ ඔබට එහෙනම් එම්පති එහෙම නැති වෙයි. ඔබ සෙන්සිටිව් කෙනෙක් නෙවෙයි අනිත්‍යය කියන දේ අහන එකක් නැහැ එහෙම කියලා. එහෙම නැහැ පින්නතුනි. දැනටත් වඩා ඔබ අනිත් ගැන සංවේදී වෙනවා අනිත් කෙනා ගැන. දැන් ඔබ අනිත් කෙනාට කන්න ටික දෙන්න, බොන්න ටික දෙන්න, ඇඳුම් ටික ඉගෙන ගන්න විතරයි උදව් කරන්නේ. හැබැයි මේ අවබෝධය ලබා දුන්නාට පස්සේ ඔබ මොකද කරන්නේ? ඔබ මේ අවබෝධය දරුවට ලබා දෙන්නත් වැඩ කරනවා. යා නිකන් කැමති නැත්නම් එයාට දෙන්න පුළුවන් උපරිම වියදමක් කළා හරි මුදලක් දීලා හරි දරුවෝ යොමු කරනවා මේකට. ඔබ දරුවට ඇත්තටම ආදරේ නම්. ඔබට මේක තේරුණාද කියලා බලන ලක්ෂණයක් තියෙනවා. ඔබ මේක ඔබේ ළඟම ඥාතියට කොච්චර ඉක්මනින් දෙන්න උත්සාහ කරනවද කියන කාරණේ. ඔබට මේ ගැන කොන්ෆිඩන්ස් එකක් ආවනම් මේක පොඩ්ඩක් හරි ජීවිතයට ප්‍රැක්ටිස් කරෝතින් ඒ සුවය ඔබට දැනුණොතින් ඔබ කරන්නේ ඔබට ගෙදර රසවත් ආහාරයක් ලැබුණොතින් ඔබ කරන්නේ ළඟම ඥාතිවරට දීමනේනේ. ඔව් අන්නේ වගේම තමයි ඔබ මේක දැක්කොතින් ඔබට දරුවෝ ගැන හරිය දුකක් හටගන්නේ. අනේ මේ කොච්චර ඉගන්නුවත් කවදාවත් මේකෙන් විතරක් දුකෙන් නිදහස් වෙන්න බෑ නේද?
දරුවෝ උපාධිය ගන්න ගමන් කොහොම හරි මේකත් දරුවට උගන්වන්න ඕන කියලා දරුවට මේකත් උගන්වනවා. පින්නතුනි මේ අවබෝධය නොමැතිව අපි ඇසෙන් රූපයක් දකිනවා නම් කනෙන් ශබ්දයක් අහනවා නම් මේ ඉන්ද්‍රිය වලින් යමක් ස්පර්ශ කරනවා ස්පර්ශය ගැන ධර්මයේ උපමාවක් දක්වනවා. ඔබ පුදුමය ඇතැම්මිට. කලින් අහලත් ඇති මං හිතන්නේ අර හැම ගලවපු හරක පිළිබඳව. පණ පිටින් හරකෙක් ඉන්නවා. ඒ හරකගේ හැම ගලවන පණ පිටින්ම. ගලවලා හරක අතාරිනවා. හරකට මොකද්ද වෙන්නේ? යන තැන දුක් විඳිනවනේ. සත්තු කොටනවා, කූඹිය කොටනවා, බිම läග්ගොත් වැලි වලට හීරෙන, වතුරට බැස්සොත් වතුරින් සත්තු කොයිතරම් වේදනාවක්දනේ. බුදුහාඳුර උපමා කරන්නේ මෙන්න මේ අවබෝධයෙන් නොමැතිව අපි රූපයක් දකිනවා නම්, ශබ්දයක් අහනවා නම්, ගඳ සුවඳක් විඳිනවා නම් ඒ වෙලාවේ අපේ ජීවිතයේ විඳින දුකත් මේ වගේ කියලා. එහෙනම් ඔබ හිතන ඔබ මෙතෙක් කල සැප විඳ කියලා. ඇත්තටම පිනුතෙන මෙතෙක් කල සැප විඳලා නැහැ අපි. සැප විඳින පටන් ගන්න අපි මේ ධර්මයේ අවබෝධයෙන් ප්‍රැක්ටිස් එකට ආවට පස්සේ. මේ ශ්‍රද්ධාවත් එක්ක පිනුතුනි දැඩි වීරියක් හට ගන්නව දවසට වැඩිපුර කාලයක් මේ ප්‍රැක්ටිස් එකේ ඉන්න ඕන කියලා. ඒ උද්‍යෝගයේ ඒ ඉන මොටිවේෂන් එක ආවට පස්සේ පිනුතුනි ඔබ සමායට නිදි වරාගෙන මේක කරනවා. ඔබට නිදා ගන්න ලෝභය ඇතැම්මිට. නිදා ගන්න දුකයි. මේ නිදා ගන්න වෙලාවත් කැප කළ මේක ප්‍රැක්ටිස් කරනවා. හැබැයි බය වෙන්න එපා පිනුතුනි. එදාට ඔබ නිදි වැරුවට ඔබට ඊළඟ දවසේදී ඒ නිදාගත්තු ටිකට ආයි නිදා ගන්න ඕන වෙන්නේ නැහැ. ඒක ඔබට කිසිම වෙහෙසක් නැහැ. අද අපි බයයි නිදි ගන්න පරක් වුණොත් හෙට නිින්දයයි නැත්නම් හෙට වැඩට යන්න බැරි වෙයි කියලානේ. හැබැයි වෙනතන මේ ප්‍රැක්ටිස් ඒ නිසා තමයි රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ දවසට පැය දෙකක් වගේ කාලයක් තමයි විවේක කරන් තියෙන්නේ. වෙනතන මේ වගේ වටිනා ධර්මයක් අපට ලැබිලා තියෙන්නේ. ඉතින් ඔබ මේ වගේ රටකට ඇවිල්ලා ওই වගේ රැකී ආරක්ෂා කරමින් හොඳට ඉගෙන කියාගෙන මේ පින වටා පිට ඔබට සකස් උනේ මේ ධර්මයට එන්න, ධර්මය අහන්නට, ධර්මය ප්‍රැක්ටිස් කරන්න. ඉතින් ඔබ මේක මගේ හැරියොත් ඔබ ජීවිතයේ තියෙන වටිනාම දේ මගේ හැරියා වෙනවා. ඒ නිසා ඔබට මේක තේරිච්ච පමණට ඔබ ගෙදර බුදුන් වැඳගෙන ලස්සන සුවඳවත් මල් පූජා කරලා පහන් පත්තු කරලා ගෙදර ඔබ එදාට භාවනා මධ්‍යස්ථානයක් කරගන්නවා. භාවනා කුටියක් කරගන්නවා. දන්සලක් කරගන්නවා. ඔබට එදාට ගෙදර පන්සලක් බවට පත් වෙනවා, පින් කරන ස්ථානයක්. එදාට භාවනා කරනවා, සක්මන් භාවනා කරනවා, බුද්ධ පූජා තියෙනවා, දානේ පූජා කරනවා, ඥාතීන්ට ධර්ම දේශනා කරනවා. මේ හැමදේම ඔබේ ගෙදර පින් බිමක් බවට එදාපත් කරගන්නවා. ඒ විතරක් නෙවෙයි ඔබේ ශරීරයත් එදාට වටිනාම දෙයක් බවට පා. ඔබ කොතන ගියත් මෛත්‍රී වඩමින් යන්නේ. අනිත්‍ය සංඥා මෙනෙහි කරමින් යන්නේ. මේ ස්කන්ධ පංචකයේ සමුදය බලමින් යන්නේ. ඒ දකින මොහොතක් පාසාම ඔබට බුදුහාඳුරෝ මතක් වෙනවා, ධර්මයේ මතක් වෙනවා. අනේ මේ ධර්මයේ දෙන්න සරියුත් මොගලන් ආදී ස්වාමීන් වහන්සේලා කොච්චර පරිත්‍යාගයකින් එන්නේ නැද්ද? කටයුතු කරන්නේ නැද්ද? ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කරගෙන ආවේ මේ ධර්මයේ නේද ඒ ස්වාමීන් වහන්සේලා කියලා සංඝ රත්නය ගැන පුදුම විදිහේ ගෞරවයක් ඔබට හටගන්නේ දාට. ප්‍රශ්න තව තියෙනවද? ප්‍රශ්න තව තියෙනවද? ওই මහත්තයා අහන්න. ආම්බුරුනේ මේ දැන් මම එක ධර්මයක් අහනකොට එතන ප්‍රකාශ කරා දැන් රුවන්වැලි සෑය දිහා දකින්නවා. එතකොට දැන් අපි මේ ප්‍රකාශ කරන එකෙන් අපි කියනවාද රුවන්වැලි සෑය නැහැ කියන එක? ඔව්. ඒක වැදගත් ප්‍රශ්නයක්. දැන් අපි මෙතන තමයි පරමාර්ථ සත්‍යය, සම්මුති සත්‍යය තේරුම් ගන්න වෙලාව. ලෝකේ තියෙන එකක් තමයි සම්මුති සත්‍යය. බුදුන් සඳහන් කරන යතාහි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති එවං කන්දේසු සන්තේසු හෝති සත්තෝති සම්මුති. සම්මුතියක් තියෙනවා. අර රතයක කරත්තයක රෝද ආදී එකතු කරාම අපි රතයක් කියලා කියනවා. සම්මුති වශයෙන් රතයක් කියලා තියෙනවා. නමුත් ඒක සම්මුති වශයෙන් විතරයි. බෙදාගෙන ගියාම ඉතුරු වෙන්නේ මොකද්ද? රෝද ටිකක්, කඩෑනයක්, අර ගරාදි ටික, ඒ ටික තමයි ඉතුරු වෙන්නේ. සම්මුති ලෝකයේහි දෙයක් තියෙනවා අපිට පේන රුවන්වැලි සෑය කියලා බලන දෙයක් තියෙනවා. ඒක නෑ කියන්නේ. ඒකට වැඳලා කෙනෙකුට දිවි ලෝක යන්න පුළුවන්. හැබැයි ඔහු භව චක්‍රේ ඉන්නේ.
එතකොට එක හතකින් අපි රුවන්වැලි සෑය වැඳලා පින් දහම් කරගෙන අපි මොකද කරන්නේ? බුදුහාර ගැන සිත පහදවාගෙන අනේ මේ වගේ දහමක් දේශනා කරපු උත්තමයන් වහන්සේ කෙනෙක්ගේ ධාතුන් වහන්සේ නේද මෙතන තැන්පත් කළ තියෙන කියලා වැඳලා පින් කරගෙන අපේ නිරෝගී සම්පත්තිය, දිගාසිරි සම්පත්තිය, කල්යාණ මිත්‍ර සම්පත්තියක පැතින් ලබා ගන්නවා. ලබාගෙන ඒ චෛත්‍ය මළුවේ මිදගෙන අපි මොකද කරන්නේ? මේ ඇහැට පේන චෛත්‍ය මම දැකපු වෙලාවේ හටගත්තු එක දැන් නිරුද්ධ වෙලා මම මේක මනසේ දකින්න කියලා මනසින් දැක ඒ කුසලයක් කරගන්න. එතකොට රුවන්වැලි සෑයක් නැහැ කියලා කිව්වොත් ඒක අන්තයක්. ඒක උච්ඡේදයට යන්නේ. ඒක අපේ ඇහැට පතිත වෙන අවස්ථාවේදී ඒකේ අපට වර්ණ රූපය ඇවිල්ලා අත්දැකීම ලැබෙනවා. ඒ වගේම සම්මුති ලෝකයේ පට ව්‍යාපෝ තේජෝල එකතු වීමක් තියෙනවා. නැත්තේ නෑ. හැබැයි ඒ රුවන්වැලි සෑයක් උනේ මගේ ලෝකයට. මම ගිහලා එතන දන ගහලා වැන්දට වෙනත් කෙනෙක් ආවට දන ගහලා වදින්නේ නැහැ එතන. ඔහුට ඒක සාමාන්‍ය දෙයක්. වෙන සතෙක් සිව්පාවයක් ආවොත් ඔහුට ඒක සාමාන්‍ය දෙයක්. ඔහුට ඒක හේවණට ඉන්න ස්ථානයක්. ඒක චෛත්‍යයක් උනේ මගේ ලෝකයට. ඒකේ කුසලයක් කරගත්තේ මගේ ආකාරයට අනුව. ඒ කුසලයේ චෛත්‍යයෙන් මේ පැත්තට ආපු දෙයක් නෙවෙයි. ඒ බාහිර රූපයක් තමයි උපකාරී වුණා. නමුත් කුසලයේ හෝ අකුසලයේ සිද්ධ කරගන්නේ අපේ පැත්තෙන්. බාහිර හැට පේන රූපය සුබ දෙයක්වත් අසුබ දෙයක්වත් නෙවෙයි ඇත්තටම. ඒක දුකක්වත් සැපක්වත් නෙවෙයි. ඒක වර්ණ රූපේ විතරයි එන්නේ. එයින් අපේ පැත්තෙන් සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ විදියට අපේ අභ්‍යන්තරයෙන් තමයි අපි ඒකේ සංස්කාර ටික ගොඩනගාගන්නේ. එතකොට එක පැත්තකින් සම්මුති විදියට ඒක තියෙන රූපයක්. ඒක නෑ කියන්නේ නෑ බුදුදහමේ. ධාතුන් වහන්සේලාත් නෑ කියන්නේ. ඒව තියෙනවා ලෝකේ. හැබැයි ඒ ටික අපි ස්පර්ශ කරනකොට ඒක හඳුනාගන්නේ මනසින් කියන එක දකින්නවා. පැහැදිලි කළා ඇද්ද? පැහැදිලි. හොඳයි. එතකොට රූපය කියන එකක් තියෙනවා. ඒ රූපයේ ස්පර්ශය අතීත අත්දැකීමක් විදියට එන්නේ. මෙතන තියෙන විශේෂම දේ තමයි ඒ රූපය අපි අත්විඳිනකොට හඳුනා ගන්න ස්කන්ධ පහකින් නෙවෙයි ස්කන්ධ හතරකින් රූපය සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙච්ච ලෝකයක වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ වර්තමානයේ තියෙන ස්කන්ධ හතරකින් මේක තේරුම් ගන්න කියන අවබෝධය අපට එනවා. එදාට මේ රූපය තුල Tamanගේ ඇලීමක්වත් ගැටීමක්වත් නැහැ. නැචකින්ච ලෝකේ උපාදීති කියන්නේ මේකයි. අනිසිතෝච විහෙරති කියන්නේ මේකයි. එය මනසින් අවිද්‍යාවෙන් ඇසුරු නොකර අපි ජීවත් වෙනවා. හැබැයි එකෙන් කියන්නේ රුවන්වැලි සෑයට ඕන දෙයක් වෙන්න කියලා හක බලන් ඉන්නවා කියන එක නෙමෙයි මේ කියන්නේ. වරදා තේරුම් ගන්න එපා. ඒක ආරක්ෂා කරන, ඒකේ තින්ත ගන්නවා, හුණු ගන්නවා, පිරිසුදු කරනවා, අනිත් ලෝකයට පින්දහම් කරන්න එක තියලා තියෙනවා. ඒක සම්මුති ලෝකයන් මේ විදිහට කරන ගමන් අපි පරමාර්ථ ලෝකයෙන් දුකෙන් නිදහස් වෙන්නත් උත්සාහ කරනවා. හොඳයි, තව ප්‍රශ්න තියෙනවද? හොඳයි, එහෙනම් අපි මෙතනින් නිමාඩපත් කරමු. අහන්න තියනවද? ආමුද්‍රෝණී. ඔව්. ඒ කියන්නේ දැන් ඇත්තටම අන්තිමට මෙහෙම ඒක පුරුදු කරලා අන්තිම තැනට ඒ කියන්නේ ගේනවා කියන්නේ හැමදේම ඇති වෙනව නැති වෙනව ඒකින්ද ඒකට තියෙන ඇලීම නැති වෙනවා කියන එක. ඒක ඇලෙන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ ඇත්තම. දැන් අපි අහසේ තාරකාවක් බලනකොට අපිට රාත්‍රී අපි අහසේ ස්ටාර් එකක් හරි ගැලැක්සියක් හරි බලනවනේ. බලනකොට අපි දන්නවනම් මේ ගැලැක්සිය මීට අවුරුදු 100 ගානකට කලින් විනාශ වෙච්ච එකක් අපි දකින්න කියලා. අපිට ආසාවක් හට ගන්නවද? අපිට ඒක දැකලා සතුටු වෙන්න පුළුවන්. හැබැයි අපිට ඒකට ඇලීමක් හට ගන්නවද? ගැටුමක් හට ගන්නවද? අන්නේ වගේම තමයි මේ මොහොතේ ඔබේ හැට රූපයක් පේනවා නම් ඔබ දක්ෂ වෙන්නට ඕන මේ නිරුද්ධ වෙච්ච රූපයක් දකින්නයි කියන එක. එතකොට ඇලීම ගැටීම දුරු වෙන්න කියලා 아무තෙන් කරන්න දෙයක් නැහැ. මේක ප්‍රඥාවෙන් බලන එක විතරයි අපිට තියෙන්නේ. ප්‍රඥාවෙන් බලන කාලය වැඩි කරන එක විතරයි අපිට තියෙන්නේ. තෘෂ්ණා දෘෂ්ටිමාන දුරු වෙනවා කියන එක ඒක වෙන ධර්මතාවයක්. දැන් අන්ධකාර කාමරයක් තියෙනවා නම් අපට කරවල අයින් කරන්න බෑ ඇත්තේම. අපි මොකද කරන්න ඕන?
අපි ලයිට් එකක් පත්තු කරන්න ඕන. පහනක් දැල්වන එක කරන්න ඕන. පහන දැල්වන එකේ ප්‍රතිඵලය තමයි අන්ධකාරය ඉවත් වෙන එක. ඒතර අපි අන්ධකාරය ඉවත් කරන්න කියලා කළු පාට බෑග් ටිකක් අරන් ඇවිල්ලා පුළුවන් අයින් කරන එක. අන්ධකාරය බෑ. ඒ වගේම තමයි තෘෂ්ණා ද්වේෂ නැත්තම් මාන ආදී මේ අකුසල අපි සාමාන්‍ය දුරු කරන්න කියලා කියනවා. ඒවා දන් දීමෙන්, අසුබේ වැඩිවීමෙන්, මෛත්‍රී වැඩිවීමෙන් යම්කිසි ප්‍රමාණයකට යටපත් කරගන්න පුළුවන්. නමුත් අනුසය වශයෙන් තියෙනවා. ඒ අනුසය වශයෙන් දුරු වෙන්නේ මෙන්න මේ විද්‍යාසහගතව ප්‍රඥාවෙන් බැලීමෙන්. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේ නිරෝධක ස්කන්ධ පංචකය කියලා දකින්න පමණට ඊට තියෙන අර බැඳීම අඩු වෙනවා. බැඳීම අඩු වෙන්නේ කියලා අපි 아무තේ මුකුත් කරන්නේ නැහැ. හොඳයි එහෙනම් අපි හිතනවා ප්‍රශ්න ඉවරයි කියලා. තව තියෙනවා නම් අහන්නත් පුළුවන් කාට හරි. දැන් රූපයක් අපි ඇහැට දකිනකොට ඒක නිරුද්ධ වෙච්ච දෙයක් කියලා අපි අවබෝධ කරගන්නේ ඒක ආපෝ තේජෝ වායු පඨවි කියන දේවල් වලට බුදුල යන දෙයක් කියන අවබෝධය ඇතුවද එහෙම නැත්නම් ඒක සංකල්පයක් විදිහට මේක දැන් ටිකකට කලින් තිබුණ දෙයක් තමයි මම දැක්කේ දැන් දකින්නේ වෙනස් වෙච්ච දෙයක් කියන එක ඉඳි අවබෝධය මෙතෙන්දී අපි ওই වැදගත් ප්‍රශ්නයක් ඇහුව ඔබතුමිය. දැන් ඔකේ අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි දැන් සතිපට්ඨානෙත් දැන් කායනුපස්සනාව විස්තර කරද්දී කායනුපස්සේ විහෙරති කියන විස්තරයේදී පඨවි ආපෝ තේජෝ වායු අපි බලනවා. යමක් හැදෙලා තියෙන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා භූත රූප වලින් කියලා බලනවා. තවත් විදිහට බලනකොට මේක රූප කලාප වලින් හැදෙලා තියෙන ක්ෂණික වෙනස් වෙනවා. ඒ සියල්ලක්ම අපි බලනවා. ඒ බලන එක මාර්ගය. ඒක සතිපට්ඨානය. ඒක මුලදී අපි අර විසිරලා තියෙන හිත ඒක රාශී කරන්නත් මේ රූපයේ තියෙන ඕලාරික බව අඩු කරන්නත් අපි මුලින් බලන එක ප්‍රයිමරි ටෙක්නික් එකක්. ඒක අවසානයේ නෙවෙයි. ඇයි ඒකට හේතුව අපි මේ බාහිර ඉස්සරහා තියෙන රූපය කැඩෙනව බින්දෙනවා කියලා පඨවි ආපෝ තේජෝ වායය කියලා බැලුවත් බලන්නේ අවිද්‍යාවෙන් අරගෙන මේක බලන්නේ. නිරුද්ධ වෙච්ච රූපයක් අවිද්‍යාවෙන් ඔසවා තබල තමයි බලන්නේ මේක. මේක බැලුවට විතරක් මේකට තියෙන ආසාව නැති වෙන්නේ නැහැ. ආසාව නැති වෙන නම් ඊට පස්සේ බලනවා මේ රූපය නිර්මාණය වුණේ ආහාර, කර්ම, තෘෂ්ණා, අවිද්‍යාදී මේ හේතු ටිකක් නිසා කියලා දකිනවා. එතකොට කෙලින්ම අපේ හිත තියන්නේ හේතු ටිකට. මේක නිර්මාණය වෙච්ච හේතුවටම හිත තියනවා. එතකොට බාහිර රූපයේ කැඩෙනව බිඳෙනව කියලා බලන එක ඒකට කියන්නේ උත්පාද නිරෝධය කියලා. හටගත්තු දෙයක නිරෝධය බලන එක. බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ හටගත්තු දෙයක නිරෝධය කියන නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ මොකටද? අනුත්පාද නිරෝධය කියන්නේ. අනුත්පාද නිරෝධය කියන්නේ බාහිර රූපයක් නිර්මාණය නොවන ලෙසම ප්‍රඥාව දියුණු කරන ක්‍රමයයි මේ කියන්නේ. හැබැයි ඒකෙන් කියන්නේ බාහිර දේ මෙනෙහි කරන්න එපා කියලා කියනවා තියෙන එක නෙවෙයි පෙළ දහමෙහි. විශේෂයෙන් සතර සතිපට්ඨානය තුල ආස්වාස ප්‍රස්වාස, ධාතු මනසිකාරය, පටික්කුල මනසිකාරය, ඉරියාපත පබ්බේ මේ වගේ ගානක් විස්තර කරන මේ භෞතික ස්වභාවය ගැන සිහි කරන්න කියලා. හැබැයි ඒක මාර්ග සත්‍ය නෙවෙයි, ඒක මාර්ගය. ඒ මාර්ගය තුල ඉඳගෙන තමයි මාර්ග සත්‍ය විදියට සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියලා මෙනෙහි කරන්නේ. එතකොට බාහිර රූපේ නිර්මාණය නොවන විදියටම අභ්‍යන්තරයම නිවිල යනවා. ඒ අභ්‍යන්තරයම බලන එක තමයි ඉන්සයිට් මෙඩිටේෂන් නැත්නම් විපස්සනා භාවනා කියලා කියන්නේ. ඒතර අභ්‍යන්තරයෙන් බැලුවට පස්සේ මොකද්ද වෙන්නේ? බාහිර 아무තෙන් ධාතු මනසිකාරක මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ. අසුභයි කියලා මෙනෙහි කරන්නවත්, සුවපත් වෙත්වා කියලා මෙනෙහි කරන්නවත් ඔහුට දෙයක් ඉතුරු වෙන්නේ නැහැ ඊට පස්සේ. ඔව්. එහෙනම් අපි අදට මෙතනින් අවසන් කරමු නේද? හොඳයි. ඉතින් මේ පිනතුන්ට මේ ධර්ම දේශනාව මේ විදිහට පවත්වා ගන්නට උදව් කළේ ගෞරවනීය නායක හඳුරන වහන්සේ, වගේම අපේ බෝධික හඳුරෝ. උන්වහන්සේලාගේ කල්යාණ මිත්‍රාශ්‍රය නිසා ඔබට මේ විදිහට මේ වගේ ආගමික කටයුතු වලට ඔබව නැඹුරු කළා. කල්යාණ මිත්‍රත්වයෙන් ඔබට පිහිට වෙනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලාටත් අපි ආශිර්වාද කරමු. අප මේ රැස් කරගත් සියලු කුසල ධර්මයන් උන්වහන්සේලාගේ ආධ්‍යාත්මික ජීවිතයට ආනිසංස පිණිස ආශිර්වාදයක් පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්ම වල හේතුවෙන්
අපනමින් මියගිය යම් තාක් ඥාති මිත්‍රාදීන් පින් බලාපොරොත්තුවකින් සිටිනම් ඒ සියලු ඥාතීහුද මේ පිනෙන් සුවපත් වෙත්වා කියන පැතුමෙන් අපි ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදු කියමු. සාදු සාදු සාදු. මේ සියලු කුසල ධර්ම වල හේතුයෙන් ඔබ හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. දුක්ඛම් පන්තා ච නිදුක්ඛා භයම් පන්තා ච නිබ්භයා සෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්දේ පිපානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. එහෙනම් ගෞරවණීය අපේ හාමුදුරන් වහන්සේලාටත් මේ රැස් කරගත් ආව මේ මහා සංසදායක උතුම් පින්කමේ ආනිසංස බලයෙන් මහන්සියට නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ සැපට සාන්ති උදා වේ. උන්වහන්සේ බලාපොරොත්තු වන මේ විමුක්තිය ළඟා කරවා ගැනීමට මේ භවයේදී උන්වහන්සේට මේ සියලුම කුසල ආනිසංස ධර්මිය හේතු වේවා වාසනාව වේවා පාරමිතාවක් බවට පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. හාමුදුරනේ තෙරුවන් සරණයි. දැයි තෙරුවන් සරණයි හැම දිනාටම බොහොම පිං. සරණයි හාමුදුරනේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හාමුදුරනේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හාමුදුරනේ. හොඳයි තෙරුවන් සරණයි කාටත් බොහොම පිං. සුවපත් වේවා. සරණයි අපේ හාමුදුරනේ. දැයි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දැයි තෙරුවන්